ආයුබෝවන් දරුවනි. අපි අද කතා කරන්න යන්නේ 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසට අදාළ B කොටස එහෙමත් නැත්නම් රචනා ප්‍රශ්න කොටස. මම හිතනවා ඔබ මේ වෙනකොට ප්‍රශ්න වලට පිළිතුරු ලියලා සූදානම් වෙලා ඇති කියලා. එහෙමනම් අපි බලමු ඔබේ පිළිතුරු මම මේ සාකච්ඡා කරන පිළිතුරු සමග කොහොමද ගැලපෙන්නේ කියලා. පස්වෙනි ප්‍රශ්නය නැත්නම් රචනා කොටසේ පළමුවෙනි ප්‍රශ්නය. ඒ කොටසේ තියෙනවා මිනිස් හෘදයේ අභ්‍යන්තර ව්‍යුහය දැක්වෙන දල රේඛා සටහනක් එක රූපයේ දැක්වේ. ඔන්න පේනවා පළවෙනි රූපයේ ඔබ අතේ ප්‍රශ්න පත්‍රය ඇතයි කියලා මම හිතනවා. මේකේ හෘදයේ රූප සටහනක් පෙන්නලා තියෙනවා දික්කඩ රූප සටහනක්. මේකේ කොටස් 6ක් නම් කරලා තියෙනවා A B C D E කියලා. A කියලා කියන්නේ අපි බලමු නිකන් මේ කොටස් මොනවද කියලා. A කියලා කියන්නේ උත්තර මහා ශිරාව. ඊළඟට B කියලා කියනවා සංස්ථානික මහා ධමනිය. C කියලා කියනවා පුප්පුෂීය ධමනිය. D කියලා කියනවා පුප්පුෂීය ශිරාව. E කියලා දක්වනවා ද්විතුණ්ඩ කපාටය කියන ටික. ওই ටික තමයි මේකේ දක්වලා තියෙන්නේ. ඔබ පිළිතුරු ලියන්න පෙර මේ කොටස් දල වශයෙන් හඳුනාගෙන තිබීම පිළිතුරු ලිවීමට වාසියක් වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු පළවෙනි කොටස. එක රූපයේ දැක්වෙන ABCD රුධිර නාල නම් කරන්න. දැන් ඔබ නම් කරා. දැන් මම කිව්වා රුධිර නාලවල නම්. A කියන්නේ උත්තර මහා ශිරාව. නැත්නම් పూర్ව මහා ශිරාව කියන එක. B කියලා කියන්නේ සංස්ථානික මහා ධමනිය. C කියලා කියන්නේ පුප්පුෂීය ධමනිය. පුප්පුෂීය ධමනිය තමයි පෙනහළු වෙතට රුධිරය සැපීම සිද්ධ කරන්නේ. සංස්ථානික මහා ධමනිය කියන එක වම් පෝෂිකාවේ ඉඳලා යන්නේ. ඒක සමස්ත ශරීරය පුරාම රුධිරය සැපීම සිද්ධ වෙනවා. D කියලා කියන්නේ පෙනහල්ලේ සිට හෘදයට රුධිරය අරගෙන එන නැත්නම් වම් කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙන පුප්පුෂීය ශිරා. දැන් ඔබ සමහර රූප සටහන් වල දැකලා ඇති පුප්පුෂීය ශිරා එකම පැත්තෙන් හතරක් දක්වලා තියෙනවා. හැබැයි මේ රූප සටහනේ දෙපැත්තෙන් තමයි ශිරා හතර පෙන්눔 කරලා තියෙන්නේ. එhmenan කොටස් හතර නම් කරලා ඇති ඔබ. මේ කොටස් හතර නම් කරා නම් ඔබට ලකුණු හතරක් හම්බ වෙනවා. ඒකේ දෙවෙනි කොටස කියනවා D තුලින් ගමන් කරන රුධිරයේ සංයුතිය සමග සැසඳීමේදී C තුලින් ගමන් කරන රුධිරයේ සංයුතියේ පවතින ප්‍රධාන වෙනස කුමක්ද? දැන් C වල ගමන් කරන රුධිරය D වල රුධිරයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ නැත්නම් සංසන්දනය කරන්න කියන එක තමයි මේ අහන්නේ. දැන් අපි දැනගන්න ඕනේ C තුලින් ගමන් කරන රුධිරය. C තුලින් කියලා කියන්නේ මොකද්ද? පෙනහළු වලට රුධිරය ගෙනියනවා. නැත්නම් කියනවා පුප්පුෂීය ධමනිය. පෙනහළු වලට රුධිරය අරගෙන යනවා. පෙනහළු වලට ගෙනියන්නේ අපිරිසිදු රුධිරය. පෙනහළු වලට අපිරිසිදු රුධිරය ගෙනිච්චට පස්සේ පෙනහළු වලදී මේ රුධිරය පිරිසිදු කරලා නැවතත් D හරහා වම් කර්ණිකාවට අරගෙන එනවා. මේක තමයි සිදු කරන ක්‍රියාව. එහෙනම් මෙන්න මේ රුධිරයේ තියෙන වෙනසයි අපිට අහන්නේ. එතකොට C වල තියෙන රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. D වල තියෙන රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි. ඒ වගේම තමයි C වල තියෙන රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි. D වල තියෙන රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි. ওই දෙක තමයි තියෙන වෙනස. එහෙනම් C වල තියෙන රුධිරයට වඩා D වල තියෙන රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි. නැත්නම් කියන්න පුළුවන් C වල තියෙන රුධිරයට වඩා D වල තියෙන රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. ওই කරුණු වලින් ඕක තමයි අපිට ලියන්න ඕන කරුණ. එක ලකුණක් ලැබෙනවා. E යනුවෙන් නම් කර ඇති කපාටය කුමක්ද? E කියලා කියන්නේ මොකද්ද? අපි කිව්වා වම් පැත්තේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. වම් පැත්තේ ද්විතුණ්ඩ කපාටය තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. අපි මේක මතක තියාගන්න කිව්වා මොකද්ද? අකුරු ගාන. දකුණු කියන එකට අකුරු 3ක් එනවා. එතකොට අකුරු 3යි කියන්නේ 3. ඒ නිසා ඒ පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. වම් කියන එකට අකුරු 2යි තියෙන්නේ. වම් පැත්තේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටය. ඒ වගේම මේකට කියනවා අපි මයිට්‍රල් කපාටය කියලා කියනවා. කවුරු හරි මයිට්‍රල් කපාටය කියලා ලියලා තිබුණා නම් ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. එක ලකුණ. හතරවෙනි කොටස කියනවා හෘද ස්පන්දනයේදී ඇසෙන ආවේනික ලබ් හඬ හා ඩබ් හඬ ඇතිවන්නේ කෙසේදයි කෙටියෙන් විස්තර කරන්න. අපි දන්නවා මේ හෘදයට සමන් දුන්නාම අපි හෘද ශබ්ද කියන ඒවා දැනගන්න පුළුවන්. මේ ශබ්ද
වර්ග දෙක ලබ්ඩක් කියලා හඳුන්වීම සිද්ධ කරනවා. මේ ශබ්ද ඇති වෙනවා කියලා කියන්නේ හෘදයේ කපාට වැසීම නිසා. හෘදයේ කපාට වැසීම නිසා තමයි මේ ශබ්ද දෙක ඇතිවීම සිද්ධ වෙන්නේ. කපාට වර්ග දෙකක් තියෙනවා අපි දන්නවා. එකක් තමයි තුණ්ඩ කපාට. තුණ්ඩ කපාට කියලා කියන්නේ ද්විතුණ්ඩ කපාටය සහ ත්‍රිතුණ්ඩ කපාටය. අනිත් කපාට වර්ගය තමයි අඩසඳ කපාට. මේ කපාට වලින් වැඩි වේගයකින් වැසෙන්නේ අඩසඳ කපාට. තුණ්ඩ කපාට තමයි හිමිහිට ඇසෙන්නේ. එතකොට මේ හිමින් වැහෙනකොට ඇති වෙන ශබ්දය තමයි අපි කියන්නේ ලබ් ශබ්දය කියලා කියන්නේ. ලබ් ඩක් කියන එක. ඩක් ශබ්දයේ සැර වැඩි ශබ්දය. මොකද මේ කපාට වැඩි වේගයකින් වැහෙන නිසා වැඩි ශබ්දයක් ඇති වෙනවා. එහෙනම් ලබ් ශබ්දය ඇති වෙන්නේ තුණ්ඩ කපාට වැසීම නිසා. නැත්නම් අපිට කියන්න පුළුවන් ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසීම නිසා. ඩක් ශබ්දය ඇති වෙන්නේ අඩසඳ කපාට වැසීම නිසා. ලකුණු දෙකක් ලැබෙනවා ඔබට. පස්වෙනි කොටස කියනවා නිරෝගී පුද්ගලයෙකුගේ ECG සටහනක හෘද චක්‍රයේ අවස්ථා තුනට අනුරූප විභව වෙනස් වීම. දෙක රූපයේ දැක්වේ. එම රූපයේ T මගින් නිරූපණය වන්නේ හෘද චක්‍රයේ කුමන අවස්ථාවද කියලා. අපි දන්නවා හෘදය සංකෝචනය වීමේදී අවස්ථා තුනක් යටතේ හෘදය සංකෝචනය වෙනවා. මුලින්ම සිද්ධ වෙන්නේ කර්ණිකා සංකෝචනය වීම. නැත්නම් අපි ඒකට කියනවා කර්ණික ආකුංචය කියලා කියනවා. ඊළඟට කෝෂිකා සංකෝචනය වීම සිද්ධ වෙනවා. ඒකට කියනවා කෝෂික ආකුංචය කියලා කියනවා. ඊළඟට සම්පූර්ණ හෘදයම විස්තරණය වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි එක චක්‍රයක් විදිහට කතා කරන්නේ. ඒ චක්‍රවල ස්වභාවය හඳුනා ගැනීම සඳහා තමයි අපි ECG වාර්තාවක් නැත්නම් කන්තුකරේකන වාර්තාවක් ලබා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේකේ පළවෙනියට එන P කියන අවස්ථාව වෙන්නේ මොකද්ද? කර්ණික ආකුංචය කියන එක තමයි P අවස්ථාව වෙන්නේ. ඊළඟට QRS කියන අවස්ථාව සටහනින් පෙන්වන්නේ කෝෂික ආකුංචය කියන එක. එතනදී තමයි වැඩිම පීඩනයකින් රුධිරය ධමනි තුළට පොම්ප කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට T කියලා කියන්නේ පූර්ණ හෘද විස්තරය කියන අවස්ථාව. එහෙනම් අපෙන් අහන්නේ T කියන අවස්ථාව විතරයි. ඒ අවස්ථාව පිළිගන්න ඕනේ පූර්ණ හෘද විස්තරය කියලා. එක ලකුණක් ලැබෙනවා. හයවෙනි කොටස කියනවා හෘද පේශි වලට රුධිරය සපයන රුධිර නාලයේ රුධිර කැටි සිර වී අවහිර වීමෙන් හෘද පේශි දුර්වල වේ. එම රෝගී තත්ත්වය හඳුන්වන නම කුමක්ද කියලා. අපි දන්නවා හෘදයේ රුධිරය සපයන ධමනි වලට කියනවා කිරීටක ධමනි කියලා. ඒතර කිරීටක ධමනි වල ලේ කැටියක් කිරවීම නිසා ඇති වෙන තත්ත්වයට අපි කියන්නේ කිරීටක ත්‍රොම්බෝසිය කියලා කියනවා. නැත්නම් කොරිනරි ත්‍රොම්බෝසිය කියලා කියනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් හාර්දික ත්‍රොම්බෝසිය කියලා කියනවා. මොකද මේ ධමනි වලට හාර්දික ධමනි කියලා කියනවා. එhmenan හාර්දික ත්‍රොම්බෝසිය කියලාත් මේක හැඳින්වීම සිද්ධ කරන්න පුළුවන්. එක ලකුණක් ලැබෙනවා. හොඳයි. එhmenan B කොටස. X නම් ශීරපායි සත්ත්ව විශේෂයක දේහ ශෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව 40කි. දැන් අපි දන්නවා මිනිසාගේ වර්ණ දේහ තියෙනවා 46ක්. මේ කියන ශීරපායි කට්ටිය තියෙන වර්ණ දේහ 40යි. ඒකේ පළවෙනි කොටස යහනවා X සතු ජන්මාණු මාතෘ ශෛල ඌනන විභාජනය වීමෙන් ලැබෙන දුහිතෘ ශෛලවල අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව කොහොමද කියලා. අපි දන්නවා ඌනන විභාජනය ප්‍රජනක මාතෘ ශෛල වලින් ජන්මාණු නිර්මාණය වීමේදී ඌනන විභාජනය සිද්ධ වෙනවා. ඌනන විභාජනයේදී වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙනවා. එහෙමනම් වර්ණ දේහ 40ක් තිබුණා නම් මාතෘ ශෛලවල ජන්මාණු ශෛලවල තියෙන්න පුළුවන් වර්ණ දේහ 20යි. හරිද? එහෙමනම් පිළිතුර එන්නේ වර්ණ දේහ 20යි කියන එක ලකුණක් ලැබෙනවා. ඒකේ දෙවෙනි කොටස අහනවා X සතු ජන්මාණු මාතෘ ශෛල ඌනන විභාජනය වීමෙන් හටගන්නා දුහිතෘ ශෛල වර්ගයක් නම් කරන්න. අපි දන්නවා මොනවද මාතෘ ශෛල කියන එක? ඒක පිරිමින්ගෙන් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රීන්ගෙන් ලැබෙන්න පුළුවන්. පිරිමි ජන්මාණු අපි හඳුන්වනවා ශුක්‍රාණු කියලා. ස්ත්‍රී ජන්මාණු හඳුන්වනවා ඩිම්බ කියලා. එතකොට එහෙමනම් මේ ජන්මාණු වර්ග දෙකෙන් එකයි ඔබට එක ශෛල වර්ගයක් විතරයි ලියන්න පුළුවන්. එහෙනම් ශුක්‍රාණු ශෛල එමත් නැත්නම් ඩිම්බ ශෛල කියලා කියන්න පුළුවන් මේ ශෛල වර්ග වලට. එක ලකුණක් ලැබෙනවා. තුන්වෙනි කොටස කියනවා අනූනන විභාජනයෙන් නැතිවන දුහිතෘ ශෛලයක් ඌනන විභාජනයෙන් නැතිවන දුහිතෘ ශෛලයකින් වෙනස් වන්නේ කෙසේද කියලා.
දැන් අනූනන විභාජනයේදී අනූනන කියන්නේ ඌන නොවන කියන එක. ඌන වන කියන්නේ අඩු වෙනවයි කියන එක. එහෙනම් ඌන නොවන විභාජනය ඌන වන විභාජනය. ඔබ තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර ඌන නොවන විභාජනයේදී මාතෘ සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාවට සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් ද්විත්‍ර සෛලයක තියෙනවා. අපි මේ ජීවියා ගැන කතා කරොත් මෙයාගේ මාතෘ වර්ණ දේහයේ වර්ණ දේහ සෛලයක වර්ණ දේහ 40ක් තියෙනවා. එහෙනම් අනූන විභාජනය සිද්ධ වුණා නම් ද්විත්‍ර සෛලයක තියෙන වර්ණ දේහ 40ක්මයි. හැබැයි ඌන විභාජනය සිද්ධ වෙනකොට වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් වෙනවා. අපි මුලින් කතා කරා මේක 40ක් තිබුණා නම් ඌන විභාජනයෙන් පස්සේ වර්ණ දේහ 20යි ලැබෙන්නේ. එහෙමනම් ඔන්න ඔක තමයි මේ දෙකේ තියෙන වෙනස. අනූනන විභාජනයේදී මාතෘ සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාවට සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් ද්විත්‍ර සෛලයට ලැබෙනවා. ඌනන විභාජනයේදී මාතෘ සෛලයක තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් අඩක් තමයි ද්විත්‍ර සෛලයට ලැබීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔබට ලකුණක් ලැබෙනවා. ඒකේ C කොටස. C කොටසේ පළවෙනි ප්‍රශ්නය අහනවා. ගෙවතු මේෂාකවල බීජ හැඩය රවුම් හා හැකුළුණු වශයෙන් ආකාර දෙකකි. රවුම් බීජ සහ හැකුළුණු බීජ. රවුම් බීජ ඇති කරන ජානය කැපිටල් R ද හැකුළුණු බීජ ඇති කරන ජානය සිම්පල් R ද වේ කියලා කියනවා. බීජ හැඩය සඳහා ප්‍රමුඛ සමයුග්මක ජාන සහිත ශාකයේ ප්‍රවේණිදර්ශය කැපිටල් R දෙකක් තියෙනවා. බීජ හැඩය දරන සඳහා පහත එක් ශාකයට අදාළ වන ප්‍රවේණිදර්ශය ලියා දක්වන්න කියලා කියනවා. මෙන්න මේකේ කියලා තියෙනවා මොකද්ද? ප්‍රමුඛ සමයුග්මක ජාන. මේකේ කැපිටල් R දෙකක් තියෙනවා. කැපිටල් R කියන්නේ මොකද්ද? ප්‍රමුඛ සමයුග්මක. සමයුග්මක කියලා කියන්නේ වර්ණ දේහ දෙකම එකම වගේ කියන එකයි කියනවා. ප්‍රමුඛ සමයුග්මක. එහෙනම් මේක අහන්නේ මොකද්ද ඊළඟ එක? නිලීන සමයුග්මක ජානය කියලා කියනවා. ඒතර ප්‍රමුඛ ජානය කැපිටල් R, නිලීන ජානය කියලා කියන්නේ සිම්පල් R. එහෙනම් ඔන්න ඔක තමයි අපි කියන්නේ මේ නිලීන සමයුග්මක ජානය. නිලීන සමයුග්මක ජානය. සමයුග්ම කියන්නේ එකම ජන්මාණු තමයි දෙකේම තියෙන්නේ. ඊළඟට කියනවා විෂම යුග්මක ජානය. විෂම යුග්මක කියලා කියන්නේ කැපිටල් R එකයි සිම්පල් R එකයි. ඔන්න විෂම යුග්මක ජානයේ ඉන්නේ කැපිටල් R සිම්පල් R. ඒතර ඔබ ලියන්න ඕනේ නිලීන සමයුග්මක ජානය කියන්නේ සිම්පල් R දෙකක්. විෂම යුග්මක ජානය කියලා කියන්නේ කැපිටල් R සිම්පල් R කියන දෙක. එතකොට ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. ඒකේ දෙවෙනි කොටස කියනවා රවුම් බීජ ඇති නුමුහුම් ගෙවතුමෑ ශාකයක් සමග හැකුළුණු බීජ ඇති නුමුහුම් ගෙවතුමෑ ශාකයක් මුහුම් කිරීම කළ විට ලැබුණු F1 පරම්පරාවේ සියලුම ශාක රවුම් බීජ සහිත විය. අපි දන්නවා ප්‍රමුඛ ලක්ෂණය රවුම්නේ. එහෙමනම් ලැබෙන සියලුම ශාක රවුම් බීජ වෙනවා. F1 පරම්පරාවේ ශාක දෙකක් මුහුම් කිරීමෙන් ලැබුණු F2 පරම්පරාවේ රවුම් බීජ හා හැකුළුණු බීජ දරන අනුපාතය 3ට 1 විය. ඔන්න ඒ කියන පාඩේ දක්වලා තියෙනවා. ඊළඟට අහනවා F1 පරම්පරාවේ ශාකවල ප්‍රවේණිදර්ශ ලියා දක්වන්න කියලා. අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියන එක. අපිට කියනවා රවුම් බීජ සහිත ශාකයක් හා රැලි ගැසුණු හැකුළුණු බීජ සහිත ශාකයක් ඔන්න ලබා දීලා තියෙනවා. මේ තමයි අපි මේකට කියන්නේ ජනකයෝ කියලා. මේ ජනකයි. ඔන්න පේරන්ට්ස් ජනකයි. මෙයාගේ ලැබෙන ජන්මාණු වෙන්නේ කැපිටල් R විතරයි. මෙයාගේ ජන්මාණු වෙනවා සිම්පල් R. එහෙනම් මේ දෙක එකතු වුණාම වෙන්නේ කැපිටල් R සිම්පල් R කියන එක තමයි. එහෙනම් 100% අපි කියන සියලුම ශාක කැපිටල් R සිම්පල් R. මේ තමයි F1 පරම්පරාව. ඔන්න F1 පරම්පරාව කියන එක තමයි මේ. ඒතර F1 පරම්පරාව වෙන්නේ කැපිටල් R සිම්පල් R කියන. මේ යහන්නේ F1 පරම්පරාවේ ශාකවල ප්‍රවේණිදර්ශය ලියා දක්වන්න. ඔන්න එහෙනම් ප්‍රවේණිදර්ශය අපිට ලියන්න පුළුවන්. කැපිටල් R සිම්පල් R කියන එක තමයි ප්‍රවේණිදර්ශය. එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට කියනවා පරම්පරාවේ රවුම් බීජ හා හැකුළුණු බීජ දරන අනුපාතය 3ට 1 අනුපාතය වුණා. දෙවෙනි කහන්නේ F2 පරම්පරාවේ ශාකවල ප්‍රවේණිදර්ශ දැක්වීම සඳහා කන කොටුව ගොඩනගන්න කියලා. දැන් මේකේ අපි කියන්නේ මෙන්න මේ
F1 පරම්පරාවේ ජීවීන් දෙදෙනෙක් මොහොම් කරනවා. මොහොම් කරාම මෙයාගෙන් ලැබෙනවා කැපිටල් R සහ සිම්පල් R. මෙයාගෙන් ලැබෙනවා කැපිටල් R සහ සිම්පල් R. එතකොට මේවා එකතු වුණාම මෙතන එනවා කැපිටල් R දෙකයි. මේකයි එකතු වුණොත් එනවා කැපිටල් R සිම්පල් R. මේකයි එකතු වුණොත් එනවා කැපිටල් R සිම්පල් R. මේ දෙක එකතු වුණාම එනවා සිම්පල් R සිම්පල් R. ඔය තමයි F2 පරම්පරාව කියන්නේ. ඔන්න F2 පරම්පරාවේ හැදෙන ජීවීන් තමයි මේ දක්වලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ කියන්නේ F2 පරම්පරාවේ ප්‍රවේණිතාංශ දැක්වීම සඳහා පණට් කොටුවක් අඳින්න කියලා. මේකට අපි පණට් කොටුව කියලා කියන්නේ නෑ මේක මොකද්ද? ඒකාංගී ප්‍රවේණිය කියලා කියන්නේ. ඒකාංගී ප්‍රවේණිය දැක්වෙන සටහනක් තමයි මේ. පණට් කොටුවක දක්වනකොට බලන්න පොඩ්ඩක් මෙතන අපි වන්නේ ජන්මානුජාති දෙක දක්වනවා මේ කැපිටල් R සිම්පල් R මේ මවගේ නැත්නම් පියාගේ ජන්මාන. මෙතන අපි කියමු මේ පැත්තට දානවා කියලා මවගේ ජන්මාන මේ පැත්තට දානවා පියාගේ ජන්මාන. එතකොට මේ දෙක එකතු වුණාම එන්නේ කැපිටල් R දෙකයි. මෙයයි එකතු වුණාම එන්නේ කැපිටල් R සිම්පල් R. මේකයි එකතු වුණාම කැපිටල් R සිම්පල් R. මේ දෙක එකතු වුණාම සිම්පල් R සිම්පල් R. ඔය තමයි පණට් කොටුවක සටහන දක්වන ආකාරය. ඒතර මේ සටහන නෙමෙයි අපිට අහන්නේ පණට් කොටුවක නිසා අපි පණට් කොටුවේ සටහන දැක්වීම තමයි වඩා වැදගත්. එතකොට අපිට ලකුණු දෙකක් ලැබෙනවා එතනදී. ඊළඟට කියනවා F2 පරම්පරාවේ ශාකවල ප්‍රවේණිදර්ශ අනුපාතය ලියා ගන්න. ඒගොල්ලෝ දීලා තියෙනවා රූපානුදර්ශ අනුපාතය. මේ රූපානුදර්ශ අනුපාතය කියන්නේ මේ රවුම් බීජ හැකුළුණු බීජ. එතකොට එන රවුම් බීජ අපි කියනවා කොහොමද මේ 3ට 1යි. මෙතන අනුපාතය 3ට 1යි කියන්නේ. දැන් කතා කරන්නේ ප්‍රවේණිදර්ශ අනුපාතය. ප්‍රවේණිදර්ශයේ මෙයා නොමුහුම් ප්‍රමුඛ සමයුග්මක නොමුහුම් සමයුග්මක එකක් මෙයා. මේ දෙන්නම විෂම යුග්මකයි. මෙයා සමයුග්මක නෙලී. සමයුග්මක ප්‍රමුඛ විෂම යුග්මක සමයුග්මක නෙලී. ඒතර අනුපාතයේ මේ R කියන කැපිටල් R දෙක කියන එක එකයි කැපිටල් R සිම්පල් R ලා දෙන්නයි සිම්පල් R එකයි. එහෙනම් ප්‍රවේණිදර්ශ අනුපාතය එනවා 1ට 2ට 1 කියන අනුපාතය තමයි එන්නේ. ඔන්න ඔබට ලකුණු එකක් හම්බ වෙනවා ඒ පිළිතුරට. එහෙනම් ඔය තමයි අපි පළවෙනි ප්‍රශ්නේ නැත්නම් කියන පස්වෙනි ප්‍රශ්නේ තමයි මේ අපි පිළිතුරු සැකේ. 6 වෙනි ප්‍රශ්නය. ඒකේ ඒ කොටස. අම්ල භස්ම හා ලවණ විද්‍යාගාරයේදී හමුවන ප්‍රධාන රසායන ද්‍රව්‍ය කාණ්ඩ තුනකි. පළවෙනි ප්‍රශ්නය අහනවා. ජලයේදී හැසිරෙන ආකාරය පදනම් කරගනිමින් අම්ලයක් කියන කුමක්දයි පැහැදිලි කරන්න. මොකද අපි අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී විඝටනය වී මාධ්‍යයට එච්චයන නිදහස් කිරීමේ හැකියාව ඇති රසායනික සංයෝග අපි අම්ල කියලා කියනවා. ජලීය ද්‍රාවණයකදී විඝටනය වෙලා මාධ්‍යයට H ධන අයන නිදහස් කරන්න පුළුවන් රසායනික සංයෝග තමයි අම්ල කියලා කියන්නේ. හරිද? ඒතර භස්ම කියන්නේ මොනවද? ජලීය ද්‍රාවණයකදී විඝටනය වෙලා මාධ්‍යයට OH අයන නිදහස් කරන්න පුළුවන්. නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන නිදහස් කරන්න පුළුවන් රසායනික සංයෝගවලට කියනවා අපි භස්ම කියලා. හරිද? එමනම් ලවණයක් කියලා කිව්වොත් අපි කියනවා ලවණයක් කියන්නේ මොකද්ද? තවදුරටත් ලෝහයක් මගින් විස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන් අයන නොමැති රසායනික සංයෝග අපි කියනවා ලවණ කියලා. ඒ කියන්නේ ලෝහයක් මගින් විස්ථාපනය කළ හැකි හයිඩ්‍රජන් අයන නොමැති රසායනික සංයෝග අපි ලවණ කියලා කතා කරනවා. දැන් එතන මෙතන අම්ලයක් කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී මාධ්‍යයට H අයන නිකුත් කරන රසායනික සංයෝග කලබලක් හම්බෙන්නේ. ඒක දෙවෙනි කොටස යනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රබල අම්ලයක් වන අතර ඇසිටික් අම්ලය දුබල අම්ලයක් වේ. දුබල අම්ලයක් හා ප්‍රබල අම්ලයක් අතර වෙනස කුමක්ද කියලා. ප්‍රබල අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයක් තුල පූර්ණ ලෙස විඝටනය වෙන. නැත්නම් පූර්ණ ලෙස අයනීකරණය වන සංයෝග වලට කියනවා අපි ප්‍රබල අම්ල කියලා. දුබල අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී අර්ධ ලෙස විඝටනය වෙන. කියන්නේ සම්පූර්ණයෙන්
අයනීකරණය වෙන්නේ නැති රසායනික සංයෝග තමයි අපි දුබල අම්ල කියලා කියන්නේ. එහෙනම් මොකද ලකුණු දෙකක් ලැබෙනවා. තුන්වෙනි කොටස අහනවා අම්ලයක් සමග බෂ්මයක් ප්‍රතික්‍රියා කර ලවණයක් සහ ජලය සෑදීමේ ක්‍රියාවලිය කුමන නමකින් නැඳින්නේ? අම්ල බෂ්ම සමග ප්‍රතික්‍රියා කරලා ලවණයක් හදනවා. ඒ කියන්නේ ආම්ලික තත්ත්වයක් බාෂ්මික තත්ත්වයක් දෙකම නැති අවස්ථාව. අන්නේ අවස්ථාවට අපි කියන්නේ උදාසීන අවස්ථාව කියලා කියනවා. එහෙනම් මේක ප්‍රතික්‍රියාවට කියනවා අපි උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. එක ලකුණයි. හතරවෙනි කොටස කියනවා ඒ කොටස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා කියනවා. මොකක්ද කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මෙන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක. මේ දෙක ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. ඔය කියන රසායනික ප්‍රතික්‍රියාව. පැහැදිලි? ඒතර මේක අපි දන්නවා හයිඩ්‍රොක්ලෝරික් අම්ල ජලීය ද්‍රාවණයක් තියෙන්නේ. අපි ඒ නිසා AQ 1+ කියලා දානවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් 1+ ද්‍රාවණයක් තියෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් ඒකත් 1+ කියන කරනවා. ජලය අපි ලික්විඩ් එකක් විදිහට කතා කරනවා L කියලා දානවා. ඒ භෞතික තත්ත්ව දැක්වීම අනිවාර්ය නෑ. නමුත් භෞතික තත්ත්ව දක්වනවා නම් වඩා හොඳයි. මොකද සමහර අවස්ථාවල ප්‍රශ්න පත්‍රවල භෞතික තත්ත්ව දක්වා තිබීමට ලකුණක් ලබා දීම සිද්ධ කරනවා. එhmenan ඔන්න ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය බලන්න තුලිතද කියලා. මෙතන තියෙනවා සෝඩියම් 1යි ක්ලෝරින් 1යි හයිඩ්‍රජන් 1යි 2යි මෙතනත් හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. එහෙනම් තුලිතයි සමීකරණය. ඒකේ ලකුණු දෙකක් හම්බ වෙනවා ඔබට. මේකේ දෙවෙනි කොටස B කොටසේ අහනවා ඉහත ප්‍රතික්‍රියාව සිදුවීමේදී ලැබෙන නිරීක්ෂණයක් ලියන්න. මොකද්ද නිරීක්ෂණය? මේ ප්‍රතික්‍රියාවේදී අපි දන්නවා පරිසරයට තාපය පිටවීම සිද්ධ වෙනවා. මොකද මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් පරිසරයට තාපය පිටවීම සිද්ධ වෙනවා. නැත්නම් අපි කියනවා පරීක්ෂණ නලය රත් වෙනවා. නැත්නම් කියන්නේ අපි භාවිතා කරන ඇටෝම උණුසුම් වීම නැත්නම් රත් වීම සිද්ධ වෙනවා කියන එක ලියන්න පුළුවන්. එක ලකුණක් ලැබෙනවා. ඒකේ B කොටස ආමාශයික විශේෂ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වේ. ආමාශයේ අධික ආම්ලිකතාව නිසා උදරයේ ඇතිවන අපහසුතා සමනය කිරීමට දෙනු ලබන ප්‍රති අම්ල පෙතිවල මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය අන්තර්ගතය. අපි දන්නවා ආමාශයක ප්‍රදාහය නැත්නම් අපි කියනවා ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වයට දුර්වල බෂ්මයක් විදියට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් මැග්නීසියම් ෂීරය ලබා දීම සිද්ධ කරනවා. මේක අහනවා පළවෙනි ප්‍රශ්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් බෂ්මය අතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන ලවණය කුමක්ද කියලා. එහෙනම් බලමු ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාවට සමානයි. මොකද්ද? මෙතන කතා කරන්නේ අපිට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් අපි කියන්නේ සෝඩියම් නෙවෙයි. ඔන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ MgOH twice කියන. හරිද? ඔන්න හැදෙන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා හැදෙන්නේ මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් තමයි හැදෙන්නේ. ඊට අමතරව ජලයේ සෑදීම සිද්ධ වෙනවා. මේ ප්‍රතික්‍රියාව අර වගේ නෙවෙයි. මේක පොඩ්ඩක් තුලිත කරන්න වෙනවා අපිට. මොකද මෙතන ක්ලෝරින් දෙකක් තියෙනවා. එහෙමනම් මෙතෙන්ට ක්ලෝරින් දෙකක් දාන්න වෙනවා. මෙතන ක්ලෝරින් දෙකක් දැක්මහම මෙතන හයිඩ්‍රජන් දෙකක් එනවා. මෙතනත් හයිඩ්‍රජන් දෙකක් එනවා. ඊට අමතරව ඔක්සිජන් දෙකක් එනවා. ඒ නිසා ජලය දෙකක් මෙතෙන්ට දාන්න වෙනවා. ඔන්න දැන් මේ ප්‍රතික්‍රියාව තුලිත සමීකරණයකින් අපි දක්වලා තියෙනවා. මේක ලියන්න කියලා නැහැ. හැබැයි මේක අහලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියාවට අදාළව තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එහෙනම් හැදෙන ලවණය මොකද්ද කියලා. මොකද්ද ලවණය? මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඔන්න ලියන්න ඕනේ ලවණය මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා එක ලකුණක් හම්බ වෙනවා. ඒකේ දෙවෙනි කොටස අහනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන ජලයේ මවුල ප්‍රමාණය කොච්චරද කියලා. මේ එක මවුලයක්, මේ කියන්නේ මවුල එකයි. මෙතන මේ අපි හිතනවා මෙතන ඉස්සරහා මුකුත් නැත්තම් ඒ කියන්නේ එකයි කියලා තියෙන්නේ. මේ මවුල එකක්, මේ මවුල දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් මවුල එකක් හැදෙනවා. ජලයේ මවුල දෙකක්. එහෙනම් ජලයේ මවුල දෙකක්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල
එකක් ප්‍රතික්‍රියා කරාම හැදෙනවා ජලය මවුල දෙකක්. එහෙනම් ලියන්න ඕනේ අපිට සෑදෙන ජලයේ මවුල ප්‍රමාණය කොච්චරද කියලා මවුල දෙකයි. පැහැදිලි? හොඳයි. ඔබට ලකුණක් ලැබෙනවා. C කොටස. බෝතලයක ඇසිටික් අම්ල ද්‍රාවණය ඝන සෙන්ටිමීටර් 500ක් ඇත. ද්‍රාවණයේ ඝනත්වය 1.04යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වේ. ඇසිටික් අම්ලය ස්කන්ධය ග්‍රෑම් 26යි කියලා කියනවා. ඔන්න ආනව පළවෙනි කොටසේ බෝතලයේ අඩංගු ඇසිටික් අම්ල ද්‍රාවණයේ ස්කන්ධය ගණනය කරන්න කියලා කියනවා. මොකක්ද අහන්නේ පළවෙනි ප්‍රශ්නය? බෝතලයේ අඩංගු ඇසිටික් අම්ල ද්‍රාවණයේ ස්කන්ධය ගණනය කරන්න. දැන් ස්කන්ධය ගණනය කරන්න දීලා තියෙන දේවල් බලන්න. ඇසිටික් අම්ල ද්‍රාවණය පරිමාව දීලා තියෙනවා, ඝනත්වය දීලා තියෙනවා. අපි දන්නවා ඝනත්වයයි පරිමාවයි ස්කන්ධය අතර සම්බන්ධතාවය. මොකද්ද? ඝනත්වය රෝ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙම නැත්නම් අපි කියන D සමානයි M බෙදීම V. මේ තියෙන ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් දැන් අපිට ඕනේ ස්කන්ධයනේ. එහෙනම් මේ ස්කන්ධය උත්ත කරගන්න. එහෙනම් ස්කන්ධය සමානයි ඝනත්වය වැඩි කිරීම පරිමාව කියලා ගන්න. ඝනත්වය දීලා තියෙනවා 1.04යි ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට, පරිමාව දීලා තියෙනවා 500යි ඝන සෙන්ටිමීටර කියලා. එහෙනම් ඔන්න මේ දෙක ගුණ කරන්න තියෙනවා. ඒ ගුණ කරාම අපි දන්නවා මෙතන බිංදු දෙකට දශම ස්ථාන දෙක ඉවත් වෙනවා. ඒ නිසා 5 වැඩි කිරීම 104 520යි ග්‍රෑම් කියනවා. ඔන්න ස්කන්ධ. ග්‍රෑම් 520යි. මෙතන අහන්නේ ස්කන්ධය ගැන. ස්කන්ධය ගැන අහනවා නම් අනිවාර්යයෙන්ම ග්‍රෑම් කියන එක ලියන්න ඕනේ. කාටද මේක ඕනනම් කිලෝග්‍රෑම් කරලා ලියන්න පුළුවන්. කිලෝග්‍රෑම් 0.5යි 2යි කියලා. ග්‍රෑම් වලින් දුන්නාම ප්‍රමාණවත් මොකද සම්මත එක ගහලා නැති නිසා. ওই තමයි ඇසිටික් අම්ල ද්‍රාවණයේ ස්කන්ධය. ඒකේ දෙවෙනි කොටස අහනවා ඉහත ද්‍රාවණයේ ඇසිටික් අම්ල ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න කියලා. මෙන්න මේ ද්‍රාවණ ග්‍රෑම් 520 තුල ඇසිටික් අම්ලයේ තියෙනවලු ග්‍රෑම් 26ක්. එහෙනම් අහන්නේ ස්කන්ධ ප්‍රතිශතයක් ගන්න. අර එහෙනම් ප්‍රතිශතය හොයන්නේ කොහොමද? අපි කියනවා මේ 520 තුල ග්‍රෑම් 26ක් තියෙනවා. ඔන්න 520 ඇතුලේ ග්‍රෑම් 26ක් තියෙනවා. එහෙමනම් අපෙන් අහන්නේ 100ට කොච්චරද කියලා. එහෙනම් 100ට 100ෙන් වැඩි කරන්න තියෙනවා. ඔය තමයි අම්ල ප්‍රතිශතය. පැහැදිලි? එතකොට එහෙනම් මේක සුළු කරන්න පුළුවන් අපිට 26 ඒවා 1යි 26 ඒවා 2ක් පොත් වෙනවා 20යි කියලා. 20 ඒවා 1යි 20 ඒවා 5යි. එහෙනම් ඇසිටික් අම්ල ප්‍රතිශතය එනවා 100ට 5ක්. ඇසිටික් අම්ල ප්‍රතිශතය 100ට 5ක් කියලා එනවා. ඒක තමයි පිළිතුර එන්නේ. ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට කියනවා තුන්වෙනි කොටසේ විනාකිරිය අණු ස්කන්ධය අණු ඇසිටික් අම්ලය 105ක් පමණ අඩංගු ජලීය ද්‍රාවණයකි. ඒ කියන්නේ විනාකිරිය වල ඇසිටික් අම්ල ප්‍රතිශතය 105යි. අපි මේ හොයාගත්ත අගයම තමයි. ඇසිටික් අම්ලය තාපාංකය 118ක් සෙල්සියස් අංශක වේ කියලා තියෙනවා. විනාකිරි නියදියක් භාවිතා කර ස්කන්ධය අණු ඇසිටික් අම්ලය 10%ක් පමණ අඩංගු ද්‍රාවණයක් ලබා ගැනීමට භාවිතා කළ හැකි ශිල්පීය ක්‍රමයක් වෙනවා. දැන් අපිට දීලා තියෙනවා ඇසිටික් අම්ල ප්‍රතිශතය 105යි කියලා. අපිට ඕනේ ඇසිටික් අම්ලය 10%ක් කරන්න. ඒ කියන්නේ අම්ල ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. අම්ල ප්‍රමාණය වැඩි කරන්න මොකද කරන්න ඕනේ? ජලය ටික අයින් කරන්න ඕනේ. ජලය ඉවත් කරන්න ඕනේ. ඒතර ජලය ඉවත් කරනකොට මොකද වෙන්නේ? අම්ලය ඒ කියන්නේ ජල ප්‍රමාණයට සාපේක්ෂව අම්ල ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ජලය ඉවත් කරන්න මොකද කරන්නේ? වාෂ්පීකරණය කියන ක්‍රියාවලිය කරන්න. අපි වාෂ්පීකරණය කරලා ජලය වාෂ්පීකරණය කිරීම ඔන්න ශිල්පීය ක්‍රමය. ඉතින් වාෂ්පීකරණය වෙනකොට ඕන නම් වාෂ්පීභවනය කියන ක්‍රියාවලිය පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක 118 දී රත් කරලා 118ට රත් කරපුවාම ඇසිටික් අම්ලය වාෂ්ප වෙනවා. අන්නේ වාෂ්පන ඇසිටික් අම්ලය එකතු කරලා ඝනීභවනය කරලා ඇසිටික් අම්ල ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? සරල ආසවණය කියන ක්‍රියාවලිය මගින් මේක කරගන්න පුළුවන්. ඒතකොට ওই ශිල්පීය ක්‍රම විදියට වාෂ්පීකරණයේ පහසුම ක්‍රමය, එහෙම නැත්නම් වාෂ්පීභවන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සරල ආසවණය කිරීමේ ක්‍රමය වගේ ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. එක ලකුණක් ලැබෙනවා.
D කොටස. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සිංක් ලෝහය භාවිතා කරමින් හයිඩ්‍රජන් වායු නියතියක් පිළියෙල කර ගැනීමට ශිෂ්‍යයෙකු විසින් සකස් කරන ලද උපකරණ ඇටෝමක් පහත දැක්වේ. පේනවා ඔබට රූප සටහනේ උපකරණ ඇටෝම. මේක අහනවා පළවෙනි කොටසේ ඉහත ඇටෝමයේ දක්නට ලැබෙන දෝෂ දෙකක් කියන්න. අන්න මේක රූප සටහන බැලුවට ඔබට දෝෂ පේන්න ඕනේ. එකක් තමයි මේ තිසල් කුණේලිය උඩ තියෙන්නේ. තිසල් කුණේලිය ද්‍රව මට්ටමේ පහළට එන්න ඕනේ. ඒ නිසා තිසල් කුණේලිය ද්‍රව මට්ටම නැත්නම් ද්‍රවය තුළට ගමන් කරන්න ඕනේ නැත්නම් අම්ලය තුළට ගමන් කරන්න ඕනේ. ඔන්න ඒ ගමන් කර නැතිවීම කියන එක එක දෝෂයක්. අනිත් එක තමයි හයිඩ්‍රජන් කියලා කියන්නේ සැහැල්ලු වායුවක්. අපි කියනවා ඝනත්වයෙන් අඩුම වායුව. එහෙනම් හයිඩ්‍රජන් වායුව රැස් කරගන්න බෑ මේ රැස් කරලා තියෙන ක්‍රමය මගින්. මේ ක්‍රමයට අපි කියන්නේ වාතය උඩුකුරු විස්ථාපනය කිරීමේ ක්‍රමය කියන්නේ. ඒතර හයිඩ්‍රජන් ඝනත්වයෙන් අඩු නිසා එයාට අග්ගාල උඩට යනවා. මේ ක්‍රමය පාවිච්චි කරන්නේ අපි කාබන් ඩයොක්සයිඩ් වායුව රැස් කරගන්න. එහෙමනම් මේ වායු සරාව යටකුරු කරලා තියෙන එක. ඒ කියන්නේ මේක දැන් කරලා තියෙන උඩුකුරු කරලා තියෙන. උඩුකුරු කරලා තියෙන එක දෝෂයක්. මේක යටිකුරු කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් පැත්තට හරවලා තිබුණොත් තමයි හයිඩ්‍රජන් වායුව රැස් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔන්න දෝෂ දෙක පැහැදිලිව අඳුරගන්න පුළුවන් ලකුණු දෙකක් ලැබෙනවා. ඒක දෙවෙනි කොටසේ කියනවා කේතෝප්ලාස්කෝ තුළ සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් යෝජනා කරන්න. අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක හතරක් ගැන කතා කරලා තියෙනවා. මොනවද සාධක හතර? එකක් තමයි ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය වෙනස් කිරීම, නැත්නම් භෞතික ස්වභාවය වෙනස් කිරීම, එහෙම නැත්නම් පෘෂ්ඨ වර්ගඵලය කියන එක, ඊළඟට සාන්ද්‍රණය වෙනස් කිරීම සහ උත්ප්‍රේරක යෙදීම කියන එක. ඉතින් මෙතනදී වඩාත්ම සුදුසු ක්‍රම දෙක විදිහට කතා කරන්න පුළුවන්. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කිරීම, නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය වැඩි කිරීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිංක් ලෝහ කැබලි විදිහට දාන්නේ නැත්නම් කුඩු විදිහට දාන්නේ. ඒතර භෞතික ස්වභාවය වෙනස් කරනවා. සිංක් කැබලි තියෙනවා නම් ඒවා කුඩු කරලා දාන්න. සිංක් පටියක් වගේ පාවිච්චි කරා නම් ඒ කැබලි වලට කඩලා දාන්න පුළුවන්. එහෙනම් භෞතික ස්වභාවය වෙනස්. ඕනනම් මේක රත් කිරීම කියන දෙයක් කතා කරන්නත් පුළුවන්. රත් කිරීම මගින් අපි මෙතනදී මේක තාපදායක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒක කිසියම් උෂ්ණත්වයකට පමණක් රත් කරන්න පුළුවන්. රත් කිරීමෙන් ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන් කිසියම් ප්‍රමාණයකට. එමත් නැත්නම් උත්ප්‍රේරක යෙදීමක් විදිහට කතා කරන්න පුළුවන්. මොකද මේකට කොපර් සල්ෆේට් වගේ උත්ප්‍රේරකයක් දැම්මොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ තරමක වැඩිවීමක් දකින්න පුළුවන්. හොඳයි ලකුණු දෙකක් ලැබෙනවා. තුන්වෙනි කොටස ප්‍රතික්‍රියාවේදී නිපද වෙන්නේ හයිඩ්‍රජන් වායුව බව තහවුරු කිරීම සඳහා පරීක්ෂාවක් හා අදාළ නිරීක්ෂණය සඳහන් කරන්න කියලා කියනවා. අපි දන්නවා හයිඩ්‍රජන් වායුව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂාව මොකද්ද? දැල්වෙන පොලිගු කීරක් ඇතුල් කිරීම. වායු සරාව තුළට දැල්වෙන පොලිගු කීරක් ඇතුල්. මෙතන නිකම්ම පොලිගු කීරක් කිව්වොත් අපුණු හම්බෙන්නේ නැහැ මට තියාගන්න. දැල්ලක් සහිත තියෙන්න ඕනේ. දැල්ලක් සහිත පොලිගු කීරක් ඇතුල් කරනවා. ඒක ඇතුල් කරපුවාම මොකද වෙන්නේ? නිරීක්ෂණය පොප් හනින් මේ වායුව දහණය වීම සිද්ධ වෙනවා. පොප් හනින් වායුව දහණය වෙලා දැල්ල නිවිලා යනවා. ඔන්න ඔක තමයි නිරීක්ෂණය. එතකොට ඔබ පරීක්ෂණය නැත්නම් දැල් වෙන පොලිගු කීරක් ඇතුල් කිරීම කියන එක සහ නිරීක්ෂණය පොප් හනින් දැල්ල නිවියයි කියන ඒ නිරීක්ෂණයයි පරීක්ෂණය ලියලා තිබුණොත් ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. එමුනම් ඔය අපි කතා කරේ 6 වෙනි ප්‍රශ්නය ගැන. 7 වෙනි ප්‍රශ්නය. ඒකේ ඒ කොටස. පහත එක රූපයේ දැක්වෙන්නේ වීදුරු උත්තර කාශයක ප්‍රධාන අක්ෂයට සමාන්තරව පැමිණෙන ආලෝක කිරණයක් වර්තනයෙන් පසුව ගමන් ගන්නා ආකාරය. කාචයේ ප්‍රධාන අක්ෂය මත A B C D හා E ලක්ෂ්‍ය ලකුණු කර ඇත්තේ AB සමානයි BC සමානයි CD සමානයි DE වන පරිදිය. මෙන්න මේ වගේ අපිට දීලා තියෙනවා රූප සටහනක්. ඔබට පේන ඇති ඔබේ ප්‍රශ්න පත්‍රයේ මේ රූප සටහන කාචයක් දීලා තියෙනවා. කාචයේ ප්‍රධාන අක්ෂය ලකුණු කරලා තියෙනවා. ඒකේ මැද්දේ C ලක්ෂය ලකුණු කරලා තියෙනවා. ඊළඟට මේකේ සමාන දොරවල් වලින් A සහ B ඊළඟට D සහ E කියන ලක්ෂ්‍ය ලකුණු කරලා තියෙනවා. පැහැදිලි? ඒතර මේක දීලා තියෙනවා ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණයක් D හරහා යනවා කියලා දීලා තියෙනවා. අපි දන්නවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව උත්තර කාචයකට වැටෙන ආලෝක කිරණ ගමන් කරන්නේ නාභිය හරහා. එමනම් දැන් මේක අහනවා C ලක්ෂය සහ D ලක්ෂය නම් කරනවා. C කියන්නේ මොකක්ද? කාචයේ හරි මැද. කාචයේ මැද පිහිටි ලක්ෂය අපි හඳුන්වන්නේ ප්‍රකාශ කේන්ද්‍රය කියලා. ප්‍රකාශ කේන්ද්‍රය.
ඊළඟට මේ මොකද්ද? ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණ ගමන් කරන්නේ කොහෙද? නාභිය හරහා. එහෙනම් D කියන්නේ නාභිය. මේ B කියන්නේ නාභිය කියලා අපිට ගන්න පුළුවන්. මොකද සමාන දොරවල් තියෙන්නේ මේ ඔක්කොම. හරිද? මේ පැත්තෙන් ආලෝක කිරණයක් ආපුවාම D හරහා ගමන් කරනවා ප්‍රධාන නාභිය. මේ පැත්තෙන් ආලෝක කිරණයක් ආවොත් B හරහා ගමන් කරනවා. ඒක ද්විතීයික නාභිය කියලා අපි හඳුන්වනවා. හරිද? එහෙනම් ලකුණු දෙකක් ලැබෙනවා. දෙවෙනි කොටස අහනවා පහත 2 සහ 3 රූප සටහන් රූප ඔබගේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන කිරණ සටහන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඔන්න බලන්න මේ රූප දෙකක් දීලා තියෙනවා. එකක් දීලා තියෙනවා මෙන්න මේ වගේ ආලෝක කිරණයක් දෙනවා. කොහෙද වැටෙන්නේ? ප්‍රකාශ කේන්ද්‍රය. ප්‍රකාශ කේන්ද්‍රයට වැටෙන ආලෝක කිරණය වර්තනය වීමකින් තොරව ගමන් කරනවා. මොනවද කියන්නේ? ප්‍රකාශ කේන්ද්‍රයට වැටෙන ආලෝක කිරණය වර්තනය වෙන්නේ නැතුව එම මාර්ගයේම ගමන් කිරීම සිදු. හරිද? ওই තමයි දෙවෙනි රූපයේ රූප සටහනේ මේ රූපට අඳින්න තියෙන්නේ. ඊළඟට තුන්වෙනි රූපයේ කියනවා මොකද්ද? B හරහා වැටෙන ආලෝක. B හරහා කාචයට වැටෙන ආලෝක කිරණය. B කියන්නේ නාභිය හරහා කාචයට වැටෙන ආලෝක කිරණය ගමන් කරන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කිරීම සිදු වෙනවා. දැන් අපි ඔය දීලා තියෙන එක රූපය දිහා බලන්න. ඒකේ තියෙන්නේ ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන එකක් නාභිය හරහා යනවා. මේ කියලා කියන්නේ නාභිය හරහා වැටෙන එකක් ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. ඔන්න කිරණ දෙක. ඒකේ තුන්වෙනි කොටස අහනවා කාචේ ප්‍රධාන අක්ෂය මත A සහ B ලක්ෂ අතර තබන ලද වස්තුවක් මගින් ඇතිවන ප්‍රතිබිම්බය සලකන්න. එම ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් ලියන්න. A සහ B අතර වස්තුවක් තිබුණා කියලා කියනවනේ. අපි කියමු මෙතන කියලා ඔන්න වස්තුව තියලා තියෙනවා. හරිද? අපි මේ විදිහට කතා කරමු. ඔන්න එක කිරණයක් මේ අපි අහුවේ. නාභිය හරහා යන කිරණේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව යනවා. ඊළඟ මෙතන ඉඳලා අපිට ගන්න පුළුවන් ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය මොකද වෙන්නේ? වර්තනය වෙන්නේ නැතුව ගමන. එහෙනම් මේක ගිහිල්ලා මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ප්‍රදේශයකදී හැදෙනවා ප්‍රතිබිම්බයක්. මෙන්න මේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ අහන්නේ. මොනවද ලක්ෂණ? යටිකුරුයි, තාත්විකයි, විශාලයි. යටිකුරු, තාත්වික, විශාල ප්‍රතිබිම්බයක් හැදෙනවා. කොහෙද හැදෙන්නේ? මේ ඊට ඈතින් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. පැහැදිලිද? ওই ලක්ෂණ දෙකක් තමයි ඔබට ලියන්න තියෙන්නේ. ලකුණු දෙකක්. උත්තර කාචයක නාභි දුර දල වශයෙන් සොයා ගැනීම සඳහා සිදු කළ හැකි ක්‍රියාකාරකමක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. අපි උත්තර කාචයක නාභි දුර හොයාගන්නේ කොහොමද? උත්තර කාචයක් අරගෙන අපි අනන්තයේ තියෙන වස්තුවකට යොමු කරනවා. කාචයක අනන්තය කියන එක ඒ කාචයට අනුව තීරණය වීම සිදු කරනවා. අපි මේ අනන්තයේ තියෙන වස්තුවකට යොමු කරලා මේක අපි කාචය කියලා හිතන්නේ. මේ කාචයස පිටුපසින් තිරයක් අල්ලනවා. තිරයක් ඇල්ලුවාම අර වස්තුවේ ප්‍රතිබිම්බයක් මේ තිරය මතට ලැබෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? කාචයේ සීරු මාරු කරනවා. කාචයේ සීරු මාරු කරන්න පුළුවන්. කැමති නම් තිරය සීරු මාරු කරන්නත් පුළුවන්. මේ එකක් නිශ්චලව දීලා අනිත් එක සීරු මාරු කරපුවාම අර වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරය මතට ලැබෙනවා. ආන්නේ තිරය මත ප්‍රතිබිම්බය ලැබෙන අවස්ථාවේදී, කියන්නේ පැහැදිලි ප්‍රතිබිම්බය ලැබෙන අවස්ථාවේදී කාචය සහ තිරය අතර දුර මැනගත්තාම ඒකට කියනවා අපි දල නාභි දුර කියලා. එහෙනම් මොකද කරන්නේ? කාචයක් අරගෙන අනන්තයේ ඇති වස්තුවක් වෙතට යොමු කරනවා. කාචයේ පිටුපසින් තිරයක් අල්ලලා එම වස්තුවේ ප්‍රතිබිම්බයක් තිරය මතට ලබා ගන්නවා. කාචය නැත්තම් තිරය සීරු මාරු කරලා ප්‍රතිබිම්බයේ පැහැදිලි අවස්ථාව ලබා ගන්නවා. ඒ අවස්ථාවේදී කාචය සහ තිරය අතර දුර දල නාභි දුර කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය පියවර ටික ඔබට ලියන්න වෙනවා. එහෙම ලිව්වොත් ඔබට ලකුණු 3ක් ලැබෙනවා. ඒකේ B කොටස. නිවසේ භාවිතා වන සූත්‍රිකා විදුලි පහනක 240 වෝල්ට් 60 වොට් ලෙස ලකුණු කර ඇති අතර ඊට සමාන දීප්තියකින් දැල්වෙන LED විදුලි පහනක 240 වෝල්ට් 10 වොට් ලෙස සලකුණු කර ඇත කියලා. ඔන්න බලන්න දෙකක් කියලා තියෙනවා. එකක් අපි කියනවා සූත්‍රිකා පහන. ඒකේ 240 වෝල්ට් 60 වොට් කියලා දක්වලා. ඊළඟට LED එකක් තියෙනවා. ඒකේ 240 වෝල්ට් 10 වොට් කියලා සටහන් කරලා තියෙනවා. ඔන්න ඔයගේ බල්බ දෙකක් අපිට තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අහනවා
සූත්‍රිකා විදුලි පහන පැය 10ක කාලයක් දල්වා තිබුණේ නම් එහිදී පරිභෝජනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය සොයන්න කියලා කියනවා. එහෙනම් අපි දන්නවා මොකද්ද? ශක්ති ප්‍රමාණය හොයන්න පුළුවන් අපිට E සමානයි VIT කියන සූත්‍රය පාවිච්චි කරලා. E සමානයි VIT කියලා සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නිකන් අපිට හදන්නත් පුළුවන්. අපි දන්නවා මෙතන මොකද්ද? V කියලා කියන්නේ 240යි. I කියන එක අපිට ගන්න පුළුවන්. I කියලා කියන්නේ මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා අපි දන්නවා. P සමානයි VI. කොහොම සම්බන්ධතාවයක් තියෙනවා. I කියලා කියන්නේ P බෙදීම V කියන එක. P කියලා කියන්නේ 60යි, V කියන්නේ 240යි. එහෙනම් 60 බෙදීම 240 කියලා කියන්නේ අපි 4න් 1යි. 4න් 1යි I කියලා කියන්නේ. ඊළඟ T කියලා කියන්නේ පැය 10ක්. පැය 10ක් කියලා කියන්නේ උතර මේ කාලය දාන්නේ අපි තප්පර වලින් පැය එකක් කියන්නේ 3600යි. පැය 10ක් කියන්නේ 3610යි. ඔය තමයි අපිට එන අගේ. P සමානයි VIT කියන සම්බන්ධතාවය අනුව. ඉතින් මේක කපන්න පුළුවන් අපිට 4 ඒවා 1යි 4 ඒවා 6යි 60යි. එතකොට මෙතන වැඩි වෙනවා බිංදු 1යි 2යි 3යි 4ක් වෙනවා. 1යි 2යි 3යි 4ක් වෙනවා. 6 වරක් 6 30යි 6 දැම්ම 3ක් විතරයි. 6 වරක් 3 18යි 3යි 21යි ජූල් 216,000. 2 බිලියන 160,000 වෙනවා. එහෙම නැත්නම් අපිට මේක මෙහෙම හදන්න පුළුවන්. මොකද්ද? අපි දන්නවා ශක්ති ප්‍රමාණය සමානයි 60යි වොට් කියන්නේ මොකද්ද? තත්පරයට ජූල් 60යි. අන්න තත්පරයට ජූල් 60යි. තත්පරයට ජූල් 60ක් නම් මිනිත්තුවට මේ වගේ 60ක් වෙනවා. පැයකට ඒ වගේ 60ක් වෙනවා. පැය 10කට ඒ වගේ 10ක් වෙනවා. එහෙමනම් උත්තරේ එනවා මොකද්ද? අර වගේම තමයි අපිට එන්නේ බිංදු 1යි 2යි 3යි 4ක් වෙනවා. 6 වරක් 6 36යි. 36 ඒවා 6ක් 216යි කියලා ගන්න. ඔන්න මේ පිළිතුර ඒ විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඔබ සූත්‍ර වලට දන්නේ නැත්නම් මේ විදිහට පහසුවෙන් සොයාගන්න පුළුවන්. මේ වොට් කියන එක හොඳට අවබෝධ කරගන්න. වොට් කියන්නේ තප්පරයට ජූල් කියන එක. ඒතර තප්පරයට ජූල් 60යි නම් මිනිත්තුවට ඒ වගේ 60යි, පැයකට ඒ වගේ 60යි, පැය 10කට නම් ඒ වගේ 10යි. එහෙනම් ඔන්න පිළිතුර එනවා 2 මිලියන 160,000ක් ජූල්. නැත්නම් 2160ක් කිලෝ ජූල් කියලා ලියන්න පුළුවන්. ඒක දෙවෙනි කොටස අහනවා LED පහන පැය 10ක කාලයක් දල්වා තිබුණේ නම් පරිභෝජනය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කියන්නේ. LED පහනේ වොට් 10යි තියෙන්නේ. එහෙනම් මෙතන බලන්න අපි ඔන්න මේ විදිහට අපි අරමු LED එකේ තප්පරයට ජූල් 10යි. ඔන්න තප්පරයට ජූල් 10යි. එහෙනම් මිනිත්තුවට ඒ වගේ 60යි. පැයට ඒ වගේ 60යි. එහෙනම් පැය 10කට ඒ වගේ 60යි. එකක් අහන්නේ අපි පැය 10ක්. එතකොට මෙතන එන්නේ මොකද්ද? 6 වරක් 6 36යි. බිංදු 1යි 2යි 3යි. ඔන්න ඒ කියන පැහැදිලිද? එතන එනවා ජූල් 360,000ක ප්‍රමාණය. දැන් මේ ක්‍රමයට හදනවා නම් වඩාත් පහසුයි. එහෙමනම් ඒකේ තුන්වෙනි කොටස අහනවා නිවසේ භාවිතයට වඩා වාසිදායක වන්නේ LED විදුලි පහන බව ඔබ ගණනය ඇසුරින් පෙන්වනවා. දැන් ඔබට පැහැදිලිව පේනවනේ සූත්‍රිකා බල්බයක් දැල්ලුවොත් මේකට 2 මිලියන 160,000ක් ජූල් වැය වෙනවා. මේකට යන්නේ 360,000යි ජූල්. එහෙමනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් වඩා වාසිදායක වන්නේ LED පහන කියලා. ඒකේ හතරවෙනි කොටසේ කියනවා ඉහත සඳහන් LED විදුලි පහන දිනකට පැය 10 බැගින් දින 30ක් දල්වන ලදී. මෙම කාලය තුළ පහනට සැපයූ විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් සොයන්න කියලා කියනවා. මොකද කියන්නේ? ශක්ති ප්‍රමාණය හොයන්න කියනවා කිලෝවොට් පැය. අපි දන්නා ශක්ති ප්‍රමාණය අපි විදුලි ඒකක ගණන කියන එක විදුලි ඒකක ගණනය කිරීම සිද්ධ කරනවා කොහොමද? වොට් අගය වැඩි කිරීම පැය ගණන බෙදීම 1000 කියන සම්බන්ධතාවයෙන් තමයි ගන්න. දැන් මේකේ වොට් 10යි. වොට් 10යි. පැය
10යි. වොට් 10යි පැය 10යි. ওই දවසකට. ඒ වගේම දවස් 30යි. දවස් 30යි. ඔන්න වොට් අගය පැය ගණන දින ගණන බෙදීම මේ තියෙන අපිට ගන්න කිලෝවොට් පැය ගන්න වැඩි කිරීම දවස් ගන්න. ඒතර මේ බිංදු 3ම කැපෙන්න පුළුවන්. කැපුණාම උත්තරේ එනවා 3යි කිලෝවොට් පැය. කිලෝවොට් පැය 3ක් පැය වෙනවා කියලා කියන්නේ. පැහැදිලි? ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. පස්වෙනි කොටස කියනවා සූත්‍රිකා විදුලි පහනට සැපෙන විද්‍යුත් ශක්තියෙන් 40ක් තාපය ලෙස අපතේ යයි. ඒ අනුව පහනේ කාර්යක්ෂමතාවය. ඉතින් 40ක් තාපයේ විදිහට අපතේ යනවා නම් තව ඉතුරු වෙන්නේ කොච්චරද? 60යි. නම් අපතේ යාම 40ක් නම් කාර්යක්ෂමතාව 60ක් තමයි යාගේ කාර්යක්ෂමතාව. එක ලකුණක් ලැබෙනවා. එහෙනම් ඔය අපි කතා කරේ 7 වෙනි ප්‍රශ්න. 8 වෙනි ප්‍රශ්නය. ඒකේ ඒ කොටස. හොඳින් හිරුපායා ඇති දිනක පොකුණු පරිසර පද්ධතියක් ආශ්‍රිතව ශ්‍රේෂ්ඨ අධ්‍යයනයක යෙදුණු සිසුන් කණ්ඩායමක් විසින් පහත නිරීක්ෂණ වාර්තා කරන ලදී. හයිඩ්‍රිල්ලා, වැලිස්නේරියා, කිකටිය, සැල්වීනියා යන ජලජ ශාක පොකුණෙහි බහුලව ඇත. ජලයෙහි නිමග්නව වැඩෙන ශාක වලින් වායු බුබුළු පිට වේ. පොකුණ තුළ සිටින මත්ස්‍යයෝ වරල් සලමින් පිහිනති. පිළිහුඩුවන් පොකුණේ සිට මත්ස්‍යයෙකු ඩැහැගෙන පියාඹා යයි. කුඩා ජලජ කෘමි විශේෂයක් පොකුණේ ජල පෘෂ්ඨයට වරින් වර පැමිණ නැවත පහළට ගමන් කරයි. ඔන්න දීලා තියෙන විස්තරය. එහෙනම් අහන පළවෙනි ප්‍රශ්නේ ඉහත නිරීක්ෂණ වලට අනුව ජීවීන්ගේ ලාක්ෂණික දෙකක් නම් කරන්න. දැන් මෙතන ලාක්ෂණික පෙන්වලා තියෙන මොකද්ද? මත්ස්‍යයෙන් වරල් සලමින් චලනය වේ. එහෙනම් චලනය කියන එක පැහැදිලිව අපිට පේනවා. ඊළඟට ශාක වලින් වායු බුබුළු පිට වෙනවා කියලා දීලා තියෙනවා. වායු බුබුළු පිට වෙනවා කියලා කියන්නේ ශ්වසනය කියන ක්‍රියාවලිය අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඊළඟට පිළිහුඩුවා මාළුවෙක් දැහැගෙන යනවා කියලා තියෙනවා. එහෙනම් පිළිහුඩුවා මාළුවාගෙන් පෝෂණය වීම කියන එක කියන්න පුළුවන්. ඔන්න ඔය ලක්ෂණ අපිට මේකේ තියෙන ලාක්ෂණික විදි ජීවීන්ගේ ලාක්ෂණික විදියට දක්වන්න පුළුවන්. ලකුණු දෙකක් ලැබෙනවා. ඒක දෙවෙනි කොටස අහනවා. ඒක දෙවෙනි කොටසේ A කියන එකේ ජලයේ නිමග්නව වැඩෙන ශාක වලින් පිටවන වායු බුබුළු වල බහුලව අන්තර්ගත වායුව නම් කරන්න කියලා කියනවා. මේ දහවල් කාලයේදී ශාක වලින් පිට වෙන්නේ ඔක්සිජන් වායුව. නම් බහුලව අඩංගු වෙලා තියෙන්නේ ඔක්සිජන් වායුව. එක ලකුණක්. එම වායුව නිපද වීමට අදාළ ක්‍රියාවලිය කොහොමද? අපි දන්නවා දහවල් කාලයේදී ශාක ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් විදිහට තමයි ඔක්සිජන් වායුව පිටවීම සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන එකට ලකුණක් ලැබෙනවා. ඒකේ තුන්වෙනි කොටසේ A එකේ අහනවා නිරීක්ෂණය කළ ජලජ ශාක අතුරින් ද්විගෘහී ශාකය කුමක්ද? ද්විගෘහී කියලා කියන්නේ මොකද්ද? ජන්මාණු හදන්නේ ගෙවල් දෙකක. ඒ කියන්නේ තැන් දෙකක. එහෙනම් ශාක දෙකක් තියෙනවා. හරිද? මේවා අපි කියනවා ඒකලිංගික ශාක. නැත්නම් කුමාංගී ශාකය සහ ජායාංගී ශාකය කියලා ශාක දෙකක් පිටලා තියෙනවා නම් තමයි අපි කියන්නේ ද්විගෘහී ශාක කියලා. මෙතන ද්විගෘහී ශාකයේ විදිහට පාවිච්චි කරන්නේ වැලිස්නේරියා ශාකය. එයා අපි දන්නවා වෙන වෙනම ශාක දෙකක් තියෙනවා. ඒවායේ පුෂ්පාත්‍ර පරාගණය සිද්ධ වෙනවා ජලය ආධාර කරගෙන. එහෙනම් අහන්නේ නිරීක්ෂණය කළ ජල ශාක අතරින් ද්විගෘහී ශාකය කුමක්ද? වැලිස්නේරියා ශාකය. එය ද්විගෘහී ශාකයක් ලෙස සැලකෙන්නේ ඇයි? දැන් මම කිව්වා මොකද්ද? පුමාංගී ශාක සහ ජායාංගී ශාක කියලා ශාක දෙකක් තුල වෙන වෙනම ජන්මාණු වර්ග සෑදෙන නිසා. එම ශාකයේ පරාගණකාරකය කුමක්ද? ජලය ඔස්සේ තමයි පරාගණය වෙන්නේ. පුෂ්ප ජලය හරහා තමයි ගමන් කරලා පුමාංගී පුෂ්ප ජායාංගී පුෂ්ප වෙතට ජලය හරහා ගමන් කිරීම වගින් තමයි පරාගණය වීම සිද්ධ වෙන්නේ. එක ලකුණක් තමයි. ඒකේ හතරවෙනි කොටස කියනවා සිසුන් විසින් නිරීක්ෂණය කරන ලද අන්තර්ක්‍රියා ඇසුරින් පුරුක් 3ක ආහාර දාමයක් ගොඩනගන්න කියලා. එහෙනම් පුරුක් 3ක ආහාර දාමයක් ගොඩනගන්න අපි දන්නවා පළවෙනි පුරුක එන්නේ ජලජ ශාක, හයිඩ්‍රිල්ලා වෙන්න පුළුවන්, වැලිස්නේරියා වෙන්න පුළුවන්, කෙකටිය ජලජ ශාකයක් නම් කරන්න ඕනේ. ජලජ ශාකයේ ආහාරයට ගන්නවා මත්ස්‍යයෙන්, මත්ස්‍යව ආහාරයට ගන්නවා පිළිහුඩු. ඔන්න ශාක. එහෙම නැත්නම් මේ ජලජ ශාකයේ ආහාරයට ගන්නවා කෘමියෙක් ඉන්නවා කියලා මේක කියලා තියෙනවා. කෘමියව ආහාරයට ගන්නවා මත්ස්‍යයා. එහෙනම් ඔන්න පුරුක් 3ක ආහාර දාමයක් කියන්න පුළුවන්. ජලජ ශාක, මත්ස්‍යයා, පිළිහුඩුවා කියලා ලියන්න පුළුවන්. නැත්නම් ජලජ ශාක,
කෘමියා මත්ස්‍යයා කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ජල ශාක වලට අපි කතා කරනවා කුඩා මත්ස්‍යයන් විශාල මත්ස්‍යයන් කියලා කාට හරි ඕනනම් කියන්න පුළුවන්. මොකද මත්ස්‍යයන් ඉන්නවා කියලා කිව්වට මේකේ මත්ස්‍යයන්ගේ ස්වභාවය කියන එක අපිට කියලා නැහැ. ජල ශාක කුඩා මසුන් ශාක භක්ෂක මත්ස්‍යයන් කනවා. ඒගොල්ලන්ම මාංශ භක්ෂක මත්ස්‍යයන් ආහාරයට ගන්න පුළුවන්. ලකුණු දෙකක් ලැබෙනවා. පස්වෙනි කොටස ඉහත නිරීක්ෂණ වලට අනුව පරිසර පද්ධතියක් ලෙස පොකුණ සැලකිය හැකි බව තහවුරු කිරීමට කරුණු දෙකක් ඉදිරිපත් කරන්න කියලා. මොකද පරිසර පද්ධතියක් කියලා කියන්නේ ජීවීන් ජීවී පරිසරයේ සමග අජීවී පරිසරයේ සමග අන්තර් සම්බන්ධතා ඇති කරගැනීමෙන් පවතින ප්‍රදේශයක් තමයි අපි පරිසර පද්ධතියක් කියලා කියන්නේ. ජීවීන් ජීවී පරිසරයේ සමග අජීවී පරිසරයේ සමග අන්තර් සම්බන්ධතා ඇති කරගන්න ප්‍රදේශයක්. එහෙනම් මෙතන තියෙනවා ජීවී සම්බන්ධතා. ශාක ආහාර ගන්නවා මත්ස්‍යයන් ආහාර ගන්නවා පිළිහෙදුව. අර ජීවී සම්බන්ධතා තියෙනවා. ඒ වගේම ජීවී අජීවී සම්බන්ධතා තියෙනවා. ශාක වලට අවශ්‍ය ජලය ලබා ගන්නවා මේ ජලයෙන්. නැත්නම් මත්ස්‍යයන්ට අවශ්‍ය ජලය ලබා ගැනීම සිදු කරනවා. එහෙනම් අජීවී පරිසරය සමග අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒ නිසා මේක පරිසර පද්ධතියක් කියලා අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ලකුණු දෙකක් පොඩි B කොටස. A හා B යනු තාපදාරිතාව නොගිනිය හැකි තරම් කුඩා සර්ව සම භාජන දෙකකි. ඒ කියන්නේ භාජන දෙකේ තාපදාරිතාව ගණන් ගන්න එපා කියන එකයි කියන්නේ. විශිෂ්ට තාපදාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට වන ජලය කිලෝග්‍රෑම් 2ක් A හිද විශිෂ්ට තාපදාරිතාව 2100යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට වන X නම් ද්‍රාවණයේ කිලෝග්‍රෑම් 2ක් B හිද අඩංගු කර ඇත. එක් භාජනයට තාපය ජූල් 8400ක් බැගින් සපයනු ලැබේ කියලා කියනවා. එවනම් ඔන්න දැන් කියන ප්‍රශ්නේ පැහැදිලි වෙන්නේ නැති එක භාජනයක තියෙනවා ජලය කිලෝග්‍රෑම් 2ක් අනිත් එකේ තියෙනවා X කියන ද්‍රව්‍යයෙන් කිලෝග්‍රෑම් 2ක් ජලයේ විශිෂ්ට තාපදාරිතාව 4200යි X වල විශිෂ්ට තාපදාරිතාව 2100යි දෙකටම සමාන තාප ප්‍රමාණයක් සපයනවා කියන එකයි කියන්නේ. මේකේ පළවෙනි එක අහනවා ඉහත තාප ප්‍රමාණය සැපයීමේදී ඒ බඳුනේ අඩංගු ජලයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගීදැයි ගණනය කරන්න. අපි දන්නවා තාපය ගණනය කිරීම සිදු කරන සූත්‍රයක් තියෙනවා මොකද්ද? Q සමානයි mc θ කියන සූත්‍රය. දැන් තාප ප්‍රමාණය දීලා තියෙනවා 8400යි. ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 2යි. විශිෂ්ට තාපදාරිතාව දීලා තියෙනවා 4200යි. උෂ්ණත්වය තමයි දන්නේ නැත්තේ තියෙන්නේ. එහෙනම් අපිට θ හොයන්න පුළුවන් මෙතන θ සමානයි මේ දෙක මෙහා පැත්තට එනවා. එතකොට 8400 බෙදීම 2 වැඩි කිරීම 4200. බලන්න මේ බිංදු දෙකට බිංදු දෙක කපන්න පුළුවන්. 42 ඒවා 1යි 42 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 1යි. එහෙනම් සෙල්සියස් අංශක 1යි උෂ්ණත්වය. ඔන්න උෂ්ණත්වය යනවා සෙල්සියස් අංශක 1කින්. ඒකේ දෙවෙනි කොටස ඉහත තාප ප්‍රමාණය සැපයීමේදී B බඳුනේ අඩංගු X ද්‍රව්‍යයේ උෂ්ණත්වය කොපමණ ඉහළ නැගීද කියලා. දැන් අපි දන්නවා යාගේ විශිෂ්ට තාපදාරිතාව 2100යි. එහෙමනම් ඒකේ උෂ්ණත්වය මොකද වෙන්නේ? මේ වගේ දෙගුණයක් කියලා යන්න ඕනේනේ. එකම තාප ප්‍රමාණය දුන්නාම විශිෂ්ට තාපදාරිතාව අඩුයි අනිත් සියලු සාධක සමාන නම් අංශක දෙකකින් කියලා යනවා. ඕනනම් 2යි සෙල්සියස් අංශක කියලා ඔබට කෙලින්ම කියන්න පුළුවන්. එහෙම නැත්නම් කරණය කිරීම කරන්න පුළුවන්. මොකද්ද? 8400 බෙදීම 2 වැඩි කිරීම 2100 සමානයි θ. ඔන්නෝම ගන්න. එතන මෙතනත් මේ බිංදු දෙක කපනවා 21 පරක් 1යි 21 පරක් 4යි 2 ඒවා 1යි 2 ඒවා 2යි එහෙනම් පිළිතුර එනවා සෙල්සියස් අංශක 2යි. මේ පිළිතුර අපි මෙතන ගණනය කිරීම කරලා තියෙන නිසා ඔබ දක්ෂ නම් බුද්ධිමත් නම් ඔබට කෙලින්ම 2යි සෙල්සියස් කියලා ගන්න පුළුවන්. ඒ ලබා ගැනීමට ඔබට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මේ ගණනය කිරීම නැවත කරන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. ඒකේ තුන්වෙනි කොටස. සිසිලන කාරකයක් ලෙස භාවිතා කිරීමට වඩා උචිත වන්නේ ඉහත කුමන ද්‍රවයද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. මොකද සිසිලන කාරකයේ විදිහට කියන්නේ කිසියම් ද්‍රව්‍යයක තියෙන තාපය උරා ගැනීම සඳහා පාවිච්චි කරන්න වඩා සුදුසු වෙන්නේ ජලය. ඇයි? ජලයේ විශිෂ්ට තාපදාරිතාවය වැඩි. ඒ නිසා ජලයට පුළුවන් අඩු උෂ්ණත්වයකට රත් වෙලා වැඩි තාප ප්‍රමාණයක් පුරා ගන්න. එහෙනම් භාවිතා කරන ද්‍රව්‍යය මොකද්ද? ජලය.
ඒක හඳුනා ගැනීමට කොට ලකුණක් හම්බ වෙනවා. ඒකේ හේතුව මොකද්ද? විශිෂ්ට තාපධාරිතාවයේ වැඩි වීම. ඒ නිසා ඔන්න තව ලකුණක් ලැබෙනවා. ඉතින් ඇයි මේක වැදගත්කම? ජලයට අඩු උෂ්ණත්වයකට රත් වෙලා වැඩි තාප ප්‍රමාණයක් පුරා ගන්න පුළුවන්. ඒක තමයි විශිෂ්ට තාපධාරිතාව වැඩි වීම නිසා ඇති වෙන වාසිය. හොඳයි. හතරවෙනි කොටස. ඒ භාජනයට උෂ්ණත්වමානයක් ඇතුළු කරන ලදී. අනතුරුව බඳුන අඛණ්ඩව රත් කිරීමේදී ජලය එක්තරා උෂ්ණත්වයකට පැමිණි පසුව උෂ්ණත්වමානයේ පාඨාංකය තවදුරටත් ඉහළ නැගීම නතර විය. ඒ කියන්නේ අපි මේක රත් කරගෙන යනකොට එක අවස්ථාවක් එනවා ඊට වඩා උෂ්ණත්වමාන පාඨාංකය ඉහළ යන්නේ නැහැ කියලායි කියන්නේ. ඒකේ ඒ කොටස අහනවා එම නියත උෂ්ණත්වය කුමන නමකින් හඳුන්වනු ලැබේද? දැන් මේ ද්‍රව අවස්ථාවේ තියෙන ජලය රත් කරගෙන යද්දී එන උෂ්ණත්වය අපි කියන්නේ මොකද්ද? තාපාංකය කියලා කියනවා. ජලයේ තාපාංකයට පත් වෙනවා. එක ලකුණයි. එම අවස්ථාවේදී ජලය තුළ නිරීක්ෂණය කළ හැක්කේ කුමක්ද? දැන් ජලය නටන තත්ත්වයටපත් වුණාම මොකද වෙන්නේ? අපිට දකින්න පුළුවන් ජලයේ වායු බුබුලු පිට වෙනවා. බුබුලු දකින්න. ඔයගොල්ලෝ වතුර භාජනයක් රත් කරලා ඇති ඒක රත් වෙලා උණු වෙලා තාපාංකයටපත් වීමේදී බුබුලු නැගීම අපිට දකින්න පුළුවන්. අනේක තමයි නිරීක්ෂණය. එක ලකුණක් හම්බ වෙනවා. එහිදී සිදුවන අවස්ථා විපර්යාසය කුමක්ද? මොකද වෙන්නේ? ද්‍රව ජලයේ ජල වාෂ්ප වෙනවා. මේ වායු බුබුලු විදියට වායු මොලේට එකතු වෙනවා ජල වාෂ්ප. එහෙනම් අවස්ථා විපර්යාසය වෙන්නේ ද්‍රව ජලයේ ජල වාෂ්ප බවට පත්වීම. එක ලකුණක්. එම අවස්ථාවේදී අවශෝෂණය කරගනු ලබන තාපය කුමන නමකින් නැදෙන්නේ? දැන් මේ තාපය උරා ගන්නවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ තාපය අපිට පේන්නේ නැහැ. එහෙනම් අපි ඒ තාපයට කියන්නේ මොකද්ද? ගුප්ත තාපය කියලා. මේ උරාගත් තාපයට කියන්නේ ගුප්ත තාපය. ගුප්ත තාපය වෙන්නේ මොන අවස්ථාවේදීද? වාෂ්ප වීමේදී. ඒ නිසා වඩා නිවැරදි වෙනවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා කියන්න පුළුවන්. වාෂ්පීකරණය සඳහා උරා ගන්න ගුප්ත තාපය කියලා. ගුප්ත තාපය කිව්වත් නිවැරදි. ඒතර මේ තාපය අපි කියනවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන එක වඩා නිවැරදි වෙන්නේ. එක ලකුණක්. දිගටම තාපයේ සැපයුවද ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ නැගීම නතර වීමට හේතුව කුමක්ද කියලා. ඇයි මේ ඉහළ දැන් තාපයේ සපයනවා තවදුරටත් හැබැයි උෂ්ණත්වය ඉහළ නැගින්නේ නැහැ. හේතුව මොකද්ද? මේ ද්‍රව ජලයේ තියෙන බන්ධන පිළිලා ඒක ජල වාෂ්ප බවට පත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ ද්‍රව ජලයේ පවතින අන්තර් අණුක බල පිළීම සඳහා තමයි මේ ශක්තිය ලබා ගැනීම සිද්ධ වෙන්නේ. නැත්නම් ජලයේ අපි සපේන තාපය ලබා ගන්නවා මේ අන්තර් අණුක ආකර්ෂණ බල බෙදීම සඳහා. මනම් ලකුණක් ලැබෙනවා. ඔය අපි කතා කරේ 8 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ. ඒකේ ඒ කොටස පහත දී ඇති 1 හා 2 රූප වලින් පෙන්눔 කරනුයේ පිළිවෙලින් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විද්‍යුත් විච්ඡේදනය කිරීමට සක්සන ලද විද්‍යුත් විච්ඡේදන කෝෂ දෙකකි. අපිට පේනෝනේ කෝෂ දෙකක් පෙන්නලා තියෙනවා. පළවෙනි එක රූපයේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දාලා තියෙනවා. කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන විද්‍යුත් විච්ඡේදනය කරනවා. දෙවෙනි එකේ තියෙනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් තියෙනවා. ඒකත් කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන විද්‍යුත් විච්ඡේදනය කිරීම සිද්ධ කරනවා. දැන් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ මොකද්ද? ඒක තුළ ජලය අන්තර්ගත වෙලා නැහැ. අපි කියනවා ද්‍රවාංකයේදී ද්‍රව බවට පත් වූ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒ කියන්නේ ලුණු ඒකේ ද්‍රවාංකය දක්වා රත් කරලා ද්‍රව බවට පත් වුණාට පස්සේ ඒක ඇතුලේ තියෙන්නේ සෝඩියම් අයන් ධන අයන සහ ක්ලෝරයිඩ් ඍණ අයන විතරයි. විලීන කියලා කියන්නේ ඒක විලීන එක තුළ වෙනත් කිසිම ද්‍රවයක් නැත්නම් ද්‍රාවකයක් අන්තර්ගත වෙලා නැහැ. නමුත් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ අපි ලුණු ජලයේ දිය කරලා හදාගත්ත ද්‍රාවකයක්. එතකොට ඒකේ ලුණු අයන වලට අමතරව නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් අයන වලට අමතරව ජල අණුත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ඒකේ සෝඩියම් ධන අයන, ක්ලෝරයිඩ් ඍණ අයන, H අයන සහ OH අයන කියන අයන වර්ග හතරම මේක තුල දකින්න පුළුවන් වෙනවා. එහෙමනම් අහනවා විද්‍යුත් විච්ඡේදනයේ සිදුවීමේදී Q, R, B හා W යන අයන රූපයේ ඊතල වලින් දැක්වෙන දිශාවලට ගමන් කරයි. මින් Q හා R අයන කෝෂ දෙකටම පොදු වේ කියලා කියනවා. හරිද? දැන් අපි දන්නවා ඇනෝඩය නැත්නම් ධනාංගයට ගමන් කරන්නේ ඍණ අයන. ඍණාංගයට ගමන් කරන්නේ ධන අයන. එතකොට පළවෙනි රූපය ගත්තොත් ඒකේ Q කියලා කියන්නේ
ඍණ අයනයක්. මොකද ඒක යනවා ධනාග්‍රේ ගාවට. R කියලා කියන්නේ ධන අයනයක්. ඒක යනවා ඍණාග්‍රේ ගාවට. හැමදෙස්සෙම මතක තියාගන්න ධන අයන ඍණාග්‍රේ ගාවට ගමන් කරනවා. ඍණ අයන ධනාග්‍රේ ගාවට ගමන් කරනවා. ඒ කියන්නේ ධනාග්‍ර ඇනෝඩිය ගාවට කැතෝඩිය ගාවට යනවා. ඍණාග්‍ර ඇනෝඩිය ගාවට යනවා. එතකොට දෙවැනි එකේ Q කියන එක Q සහ Y කියන අයන දෙකම ඇනෝඩිය ගාවට ගමන් කරන්නේ. එහෙනම් ඒවා ඍණ අයන. ඊළඟ R සහ W කියන අයන දෙකම ධන අයන. එතකොට ඔන්න අපිට දැන් පැහැදිලිව තේරෙනවා මොනවද ගමන් කරන අයන කියලා. එතකොට Q පළවෙනි ප්‍රශ්නේ අහනවා Q R හා W අයන වල රසායනික සංකේත පිළිවෙලින් ලියා දක්වන්න කියලා. එහෙනම් Q කියන්නේ මොකද්ද? අපි දන්නවා මේක ඇතුලේ පළවෙනි රූපයේ තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරයි. එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් තියෙනවා කියලා කියන්නේ මේක ඇතුලේ හැදෙන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කිව්වහම සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන විතරයි තියෙන්නේ. එතකොට ඍණාග්‍රේ ගාවට කියන්නේ ධනාග්‍රේ ගාවට යන්නේ මොනවද ඍණ අයන. එහෙනම් මෙයා තමයි ධනාග්‍රේ ගාවට යන්නේ. ඍණාග්‍රේ ගාවට යන්නේ කවුද ධන අයන. එහෙනම් දැන් අපිට පැහැදිලි වෙනවා. පළවෙනි රූපයේ තියෙන ඒවා කවුද? මේ ධනාග්‍රේ ගාවට යන්නේ Q කියන එක. මේ තියෙන Q. එහෙනම් Q කියන්නේ ක්ලෝරයිඩ් කියන. R කියන්නේ කවුද? සෝඩියම් ධන අයන. අනිත් සටහන බලන්න. අනිත් සටහනේ තියෙනවා මොනවද? සෝඩියම් ධන අයන තියෙනවා, ක්ලෝරයිඩ් ධන අයන තියෙනවා. ඊට අමතරව H ධන අයන තියෙනවා, OH ඍණ අයන තියෙනවා. මේ දෙක යනවා කොහෙටද? ඍණාග්‍රේ ගාවට. මේ දෙක යනවා ධනාග්‍රේ ගාවට. එහෙම නැත්නම් අපි කියනවා ඇනෝඩේ ගාවට. මෙතන ඍණාග්‍රේ කියන්නේ මොකද? කැතෝඩේ. කැතෝඩේ කියන්න පුළුවන්. ධනාග්‍රේ කියන්නේ ඇනෝඩිය කියන්න පුළුවන්. ඔන්න ගමන් කරනවා. එතකොට දැන් අපි දන්නවා Q සහ R කියලා කියන එක දෙක හොයාගත්තා අපි සෝඩියම් සහ ක්ලෝරයිඩ් කියලා. එහෙනම් W කියන්නේ කවුද? W කියලා කියන්නේ මෙතනදී කොහෙද? ඍණාග්‍රේ ගාවට යන අයනේ. ඍණාග්‍රේ ගාවට යනවා නම් කවුද අනිත් එක්කෙනා? මෙන්න මෙයා තමයි W කියලා කියන්නේ. මෙයා තමයි W කියලා කියන්නේ. ඒ කියන්නේ W අයන යන්නේ කොහෙටද? ඍණාග්‍රේ ගාවට. ඍණාග්‍රේ ගාවට යනවා නම් ඒ කියන්නේ ධන අයනයක් වෙන්න ඕනේ. එහෙනම් H ධන අයන තමයි දෙන්නවා. ඔන්න අයන වර්ග තුන ඔබට අඳුර ගන්න පුළුවන්. ලකුණු තුනක් හම්බෙනවා ඔබට. දෙවෙනි කොටසේ A එකේ අහනවා එක රූපයෙන් දැක්වෙන කෝෂයේ කැතෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. එක රූපයේ කැතෝඩයේ අසල. කැතෝඩය කියලා කියන්නේ ඍණාග්‍රේ ගාව සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න. කැතෝඩයේ ගාවට යන්නේ ඍණාග්‍රේ ගාවට යන්නේ මොනවද? සෝඩියම්. සෝඩියම් ධන අයන තමයි කැතෝඩයේ ගාවට යන්නේ. එහෙනම් මොකද කියන්නේ? සෝඩියම් ධන අයන මෙතෙන්ට ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. ලබාගෙන සෝඩියම් පරමාණු බවට පත් වෙනවා. සෝඩියම් ධන අයන තියෙන ද්‍රව තත්ත්වයේ ඉලෙක්ට්‍රෝනයක් අරගෙන ද්‍රව තත්ත්වයේ පවතින සෝඩියම් බවට පත් වීම සිද්ධ. මෙන්න කැතෝඩයේ ගාව සිද්ධ වෙන ප්‍රතික්‍රියාව එක රූපේ. පළවෙනි රූපේ කැතෝඩයේ ගාව සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව. ඒකේ B කොටසේ අහනවා එම ප්‍රතික්‍රියාව ඔක්සිහරණයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඔක්සිහරණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. එතන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න. එනම් ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඔක්සිකරණයක් වුණා නම් අපි කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් තමයි ඔක්සිකරණය කියලා කියන්නේ. එහෙනම් මෙතනදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වුණා. එහෙනම් මේක ඔක්සිහරණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔබට මේ ප්‍රතික්‍රියාව ලියුවට එක ලකුණක් හම්බ වෙනවා. ඊළඟට මේක පැහැදිලි කිරීමට එක ලකුණක් ලැබෙනවා. තුන්වෙනි කොටසේ අහනවා දෙක රූපයෙන් දැක්වෙන කෝෂයේ ඇනෝඩයේ අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. දෙක රූපයේ තියෙන එක දෙක රූපයේ තියෙන මෙන්න මේ ආයන ඇනෝඩයේ ගාව. එහෙම නැත්නම් අපි කියන්නේ මොකද්ද? ධනාග්‍රේ ගාව සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව ලියන්න කියලා. මෙතන ධනාග්‍රේ ගාවට යන්නේ මෙන්න මේ අයන ක්ලෝරයිඩ් සහ OH අයන. ධනාග්‍රේ ගාවට යන්නේ. මේ අයන දෙකෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න වඩා හැකියාව තියෙන ක්ලෝරයිඩ්. එහෙනම් එතනදී මොකද කරන්නේ? ක්ලෝරයිඩ් කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ක්ලෝරින් පරමාණුවක් බවට පත් වෙනවා. ක්ලෝරින් පරමාණු දෙකක් එකතු වෙලා ක්ලෝරින් වායුව සෑදීම සිද්ධ වෙනවා. ඔන්න ඔක තමයි සිද්ධ වෙන ක්‍රියාව.
ඉතින් මේක අපිට තනි ප්‍රතික්‍රියාවක් විදිහට ලියන්න පුළුවන් මොනවද? ක්ලෝරයිඩ් අයන දෙකක් ඉලෙක්ට්‍රෝන පිට කරලා ක්ලෝරින් දෙකක් වායුව සහ ක්ලෝරින් වායුව බවට ක්ලෝරයිඩ් අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා ක්ලෝරින් වායුව බවට පත්වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය ප්‍රතික්‍රියා දෙකේ මේක ලියුවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. නැත්නම් මේක තනි ප්‍රතික්‍රියාවක් විදිහට එකම අර්ධ ප්‍රතික්‍රියාවක් විදිහට මේක ලියන්න පුළුවන්. කවුරු හරි මේකේ අනිත් පැත්තට ලියන්න පුළුවන් අපිට ඕන නම් දෙකයි ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා පිට කරලා ක්ලෝරින් වායුව හැදෙනවා කියලා කිව්වා. ඒක නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක ලියනකොට මේකේ තත්ත්ව භෞතික තත්ත්ව සටහන් කිරීම වඩා හොඳයි. මෙතන අපි කියනවා ක්ලෝරයිඩ් කියන්නේ 1% ජලීය ද්‍රාවණයක් තියෙන්නේ. මෙතන ක්ලෝරින් තියෙන්නේ වායු විදියට තමයි තියෙන්නේ. එතකොට මේ භෞතික තත්ත්ව සටහන් කරනවා නම් වඩා හොඳයි. මේ භෞතික තත්ත්ව සටහන් කිරීම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවකදී ඔබගේ ලකුණු අඩු වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න මේ ප්‍රතික්‍රියාව තමයි අපි ලියන්න ඕනේ ඔබට ලකුණක් ලැබෙනවා. ඒකේ හතරවෙනි කොටස කියනවා ඉහත කෝෂවල කාබන් ඉලෙක්ට්‍රෝඩ වෙනුවට යොදාගත හැකි ලෝහමය ඉලෙක්ට්‍රෝඩය කුමක්ද කියලා. කාබන් ඉලෙක්ට්‍රෝඩ කාබන් විදිහට පාවිච්චි කරන්නේ අක්‍රිය ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ක්‍රියා කරන්නේ නැති. මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ලෝහයක් තමයි ප්ලැටිනම් කියලා කියන්නේ. නම් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එක ලකුණක් හම්බෙනවා. සෝඩියම් නිස්සාරණයේදී ඩවුන්ස් කෝෂය තුල සිදුවන ප්‍රතික්‍රියාව ඉහත කුමන රූපයෙන් දැක්වෙන කෝෂය තුල සිදුවේ. ඩවුන්ස් කෝෂය සෝඩියම් නිස්සාරණය කරන්නේ ඩවුන්ස් කෝෂය තුල විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරනවා. එහෙනම් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය වෙන්නේ මොකේද? පළවෙනි රූපය. එහෙනම් එක රූපය කියලා තමයි ඔබට ලියන්න තියෙන්නේ. එක ලකුණක් ලැබෙනවා. 6 වෙනි කොටසේ A කියන එක යහනවා. ඉහත දෙක රූපයෙන් දැක්වෙන කෝෂයේ විද්‍යුත් විච්ඡේදනයේ සිදුවන විට එහි අඩංගු ද්‍රාවණයට ෆිනෝප්තලින් බිඳු කිහිපයක් එකතු කරන ලදී. ඒ විට ලැබෙන නිරීක්ෂණය සඳහන් කරනවා. මේකට ෆිනෝප්තලින් දාපුවහම මොකද වෙන්නේ කියලා කියනවා. ෆිනෝප්තලින් දැම්මොත් මේ ද්‍රාවණයට මොකද වෙන්නේ? රෝස පාට වෙනවා. රෝස පාට වෙනවා. ඒ කියන්නේ මේක අවර්ණ ද්‍රාවණයක්. ඒක රෝස පාට වෙනවා ෆිනෝප්තලින් දාපුවහම. ෆිනෝප්තලින් රෝස පාට වෙන්නේ ඇයි? බාෂ්පික මාධ්‍යයකදී නැත්නම් OH අයන තියෙනකොට තමයි ෆිනෝප්තලින් රෝස පාට වෙන්නේ. නැත්නම් අපි කියනවා භස්ම හඳුනා ගැනීම සඳහා තමයි ෆිනෝප්තලින් අපි පාවිච්චි කරන්නේ. එහෙනම් ෆිනෝප්තලින් භස්මයක් හමු වේ. එහෙම නැත්නම් අපි කියනවා OH අයන හමු වේ රෝස පැහැයක් ඇති කරගන්න. එහෙනම් මෙතන අහනවා B කොටසේ ඔබ සඳහන් කළ නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්න. එන්නේ හේතුව තමයි මොකද්ද? මාධ්‍ය තුල OH අයන පැවතීම තමයි හේතුව. එහෙම නැත්නම් බාෂ්පික මාධ්‍යයක් පැවතීම කියන එක. හොඳයි. ඔයත් කතා කරේ A කොටස. නම් B කොටස බලන්න. මහජන ඇමතුම් පද්ධතියක කොටස් 5ද දක්වා ඇත. ඔබට පේන රූපය ඔබේ අතේ තියෙන ප්‍රශ්න පත්‍රයේ බලන්න රූප සටහනේ පෙන්වුම් කරලා තියෙනවා දාලිත්‍රකයක් තියෙනවා ප්‍රතිරෝධකයක් තියෙනවා ඊළඟට ට්‍රාන්සිස්ටරයක් තියෙනවා කෝෂ පද්ධතියක් තියෙනවා නැත්නම් බැටරියක් කියන එක RS කියලා හිස්තැනක් තියෙනවා PQ කියලා හිස්තැනක් තියෙනවා ඊට පස්සේ පිටතින් දීලා තියෙනවා මයික්‍රොෆෝනයක් සහ ශබ්ද විකාශකයක් දීලා තියෙනවා. හරිද? හොඳයි පළවෙනි එක අහනවා වර්ධක පරිපථයකට සම්බන්ධ කර ඇත්තේ කුමන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද? අපි කො ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා මොනවද? එකක් තමයි PNP ට්‍රාන්සිස්ටරය අනිත් එක NPN ට්‍රාන්සිස්ටරය. ඔබට මේ සංකේත වලින් අඳුර ගන්න පුළුවන් කිව්වා මේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙක මොනවද? මේ තියෙන ට්‍රාන්සිස්ටර් වර්ග දෙක මේක අපි දන්නවා මේකට අපි කියනවා බේස් එක මේ තියෙන බේස් එක මේක තමයි එමිට් එක මේ ඊතලයක් තියෙන එමිට් එක මේක කලෙක්ට් එක නැත්නම් සංග්‍රාහකය කියන්නේ ඔන්න ඒ තමයි ට්‍රාන්සිස්ටර් වර්ග දෙක මේ ට්‍රාන්සිස්ටර් අපි කියනවා NPN ට්‍රාන්සිස්ටරයක් කියලා මේක අපි දන්නවා NPN ට්‍රාන්සිස්ටරය මේක PNP ට්‍රාන්සිස්ටරය කියලා කියනවා ඔන්න ට්‍රාන්සිස්ටර් දෙක මේ දෙක අඳුර ගන්න පුළුවන් විදිය මම කියලා දුන්නා මේ ඉස්සෙල්ලා අපිට මතක ඇති මේක ඊතලයේ එළියට තියෙනවා නම් ඒක අපි කියන්නේ NPN ට්‍රාන්සිස්ටරයක්. ඊතලයේ ඇතුළට තියෙනවා නම් ඒක PNP ට්‍රාන්සිස්ටරයක් කියලා මතක තියාගන්න.
හරිද? එතකොට අපි ගන්න එමිටර් එකකින් තමයි අපි අඳුරගන්නේ ට්‍රාන්සිස්ටරය සංකේතයේ මොන වර්ගයේ ට්‍රාන්සිස්ටරයක්ද කියලා. එhmenan මේක තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරය කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසේ ට්‍රාන්සිස්ටරයේ X Y Z ලෙස දක්වා ඇති අග්‍ර නම් කරන්න කියලා. දැන් මේ අග්‍ර නම් කරලා තියෙන්නේ මම මේ ට්‍රාන්සිස්ටරේ පේනවා එමිටර් එක අපිට පේනවා ඊතරේ දාලා තියෙන්නේ එමිටර් එකට. මේක ගත්තත් අපිට එමිටර් එක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක බේස් එක. එමිටර් කියලා කියන්නේ මොකද්ද? විමෝචකය. එමිටර් විමෝචකය. මේක බේස් එක. බේස් එක කියන්නේ අපි පාදම. පාදම කියන එක තමයි මෙතන තියෙන්නේ. මේක කලෙක්ටර් එක. කලෙක්ටර් කියන්නේ සංග්‍රාහකය. එහෙනම් මොන සංග්‍රාහකය තමයි මෙතන අපි තියෙන මොකද්ද අකුර y කියලා කියන්නේ සංග්‍රාහකය, x කියලා කියන්නේ පාදම, z කියලා කියන්නේ විමෝචකය. ඔන්න අග්‍ර තුන. ඔය අග්‍ර තුන නම් කරලා තියෙනවා මොකද ලකුණු තුනක් ලැබෙනවා. තුන්වෙනි කොටස මයික්‍රොෆෝනයේ වර්ධක පරිපථයේ කුමන අග්‍රවලට සම්බන්ධ කළ යුතුද? අපි දන්නවා මේක වර්ධක ක්‍රියාව අපි හොයන්න යන්නේ. වර්ධක ක්‍රියාව සෙවීම සඳහා අපි මයික්‍රොෆෝනය සම්බන්ධ කරන්න ඕනේ PQ අග්‍රවලට, ශබ්ද විකාශකය සම්බන්ධ කරන්න ඕනේ RS අග්‍රවලට. මේ පරිපථයේ ක්‍රියාත්මක වෙන්නේ අපි මයික්‍රොෆෝනයේ නැත්නම් අපි වෙන සංඥාවක් ලබා දීම සිද්ධ කරනවා මයික්‍රොෆෝනයේ මගින්. ඒ සංඥාව පිටතට ගන්නේ ශබ්ද විකාශකය මගින්. එවනම් PQ වලට තමයි මයික්‍රොෆෝනය සම්බන්ධ කරන්න ඕනේ. මයික්‍රොෆෝනය වෙත ලැබෙන ධ්වනි තරංග විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කරන සංසිද්ධිය නම් කරන්න. ධ්වනි තරංග මයික්‍රොෆෝනයට ලැබුණාම මොකද වෙන්නේ? මයික්‍රොෆෝනයේ ප්‍රාචීරය කම්පණය වෙනවා. ප්‍රාචීරය කම්පණය වෙනකොට ඒ ප්‍රාචීරයට සම්බන්ධ වෙලා තියෙන කම්බි දඟරේ කම්පණය වෙනවා. කම්බි දඟරයක් චුම්බකයක් තුළ කම්පණය වෙනකොට ඒ තුළ විද්‍යුත්ගාමක බලයක් හටගන්නවා. ඒ නිසා ධාරාවක් හටගන්නවා. එහෙනම් මොකද්ද ක්‍රියාදාමය? විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූලධර්මය තමයි මේකේ භාවිත වන සංසිද්ධිය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක ලකුණක් ලැබෙනවා. පස්වෙනි කොටස අහනවා ශබ්ද විකාශකය සම්බන්ධ කළ යුත්තේ වර්ධක පරිපථයේ කුමන අග්‍රවලටද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා ශබ්ද විකාශකය සම්බන්ධ කරන්න ඕනේ R හා S අග්‍රවලට. RS අග්‍රවලට තමයි ශබ්ද විකාශකය සම්බන්ධ කරන්න ඕනේ. එක ලකුණක් හම්බෙනවා. හයවෙනි කොටස කියනවා මයික්‍රොෆෝනයෙන් ලබා දෙන සංඥාව හා සම්බන්ධ කුමන භෞතික රාශිය වර්ධක පරිපථය මගින් වර්ධනය කෙරේ. මොකක්ද අපි මෙතන වර්ධනය කරන්නේ? අපි මයික්‍රොෆෝනයට කතා කරන ශබ්දය තමයි ස්පීකරයෙන් වර්ධනය කරලා තියෙන්නේ. එහෙනම් ශබ්දය වර්ධනය කරනවා කියලා කියන්නේ මොකද්ද? හඬේ සැර වැඩි වෙනවා. හඬේ සැර කෙරෙහි බලපාන්නේ නැත්නම් අපි කියන විපුලතාවය කෙරෙහි බලපාන්නේ මොකද්ද? විස්තාරය කියන භෞතික ගුණය තමයි බලපෑම සිද්ධ කරන්නේ. එහෙනම් විස්තාරය වැඩි වීම නැත්නම් හඬේ සැර වැඩි වීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් විස්තාරය වැඩි කරනවා. ඒ වගේම තමයි මේක අපි දන්නවා ප්‍රාථමික පරිපථයට ලැබෙන වෝල්ටීයතාවය අඩුයි. ද්විතීයික පරිපථයේ අපි වැඩි වෝල්ටීයතාවයක් දාලා තියෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ වෝල්ටීයතාවය වැඩි කර ගැනීමක් කියලා කාටද කියන්න පුළුවන්. හැබැයි වඩා හොඳ වෙන්නේ මොකද්ද? විස්තාරය කියන භෞතික ගුණය තමයි මෙතනදී වැඩි වීම සිද්ධ වෙන්නේ. එක ලකුණක් හම්බ වෙනවා. හත්වෙනි කොටස අහනවා වර්ධිත සංඥාව ශබ්ද විකාශනයට ලබා දුන් විට එමගින් ධ්වනිය නිපදෙන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ශබ්ද විකාශනය ගාවට මේ තරංගයේ ගියාම ශබ්ද විකාශනයේ ඇතුලේ තියෙන්නේ චුම්බකයක් සහ කම්බි දඟරයක් තියෙනවා. ඒක ඇතුලේ චුම්බකයක් තියෙනවා, ඒ වගේම කම්බි දඟරයක් තියෙනවා. එතකොට මේ චුම්බකය කම්බි දඟරය තුලින් ධාරාවක් යනකොට ඒ ධාරාව මගින් ඒ කම්බි දඟරේ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රය ඇති කරනකොට මේ තියෙන චුම්බකයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙම නැත්නම් ඒ ගලන ධාරාව අනුව ප්‍රබලතාවය අඩු වෙනවා. මේ ප්‍රබලතාවය අඩු වැඩි වීමට අනුව ප්‍රාචීරය කම්පණය වෙනවා. ප්‍රාචීරය කම්පණය වෙනකොට මොකද වෙන්නේ? ධ්වනි තරංගයක් ඇතිවීම සිද්ධ වෙනවා. එහෙනම් ශබ්දයේ එළියට නිකුත් වීම සිද්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ කම්බි දඟරය තුලින් ධාරාවක් ගමන් කරනකොට ඒක වටා චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒ චුම්බක ක්ෂේත්‍රය නිසා ස්පීකරයේ තියෙන ප්‍රාචීරය කම්පණය වෙනවා. ප්‍රාචීරය කම්පණය වීමේදී ශබ්දය පිටතට නිකුත් වීම සිද්ධ වෙනවා. ඔක තමයි සිදු කරන ක්‍රියාදාමය. අපිට ඕන නම් මෙන්න මේ ක්‍රියාදාමය මේ විදිහට පෙන්වන්න පුළුවන්.
මේ තියෙන ප්‍රාචීරය කියන කොටස. මේ තියෙන කම්බි දඟලය. දැන් මෙහෙන් ධාරාවක් එනවා. කම්බි දඟලයෙන් ධාරාවක් යනකොට මේ කම්බි දඟලය වටා චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නවා. එතකොට මේක කොහොමද චුම්බකයක් තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන චුම්බකයක් තියෙන්නේ. මේ චුම්බකය නිසා මේ ප්‍රාචීරය කිසියම් ප්‍රමාණයකට ඇදිලා තියෙන්නේ මේ චුම්බකයේ වෙත. ප්‍රාචීරය චුම්බකයේ වෙත ඇදිලා තියෙන්නේ. එතකොට දැන් මේ කම්බි දඟලය තුළින් අමතර ධාරාවක් යනකොට ඒ නිසා අමතර චුම්බක බලයක් ඇතිවීම සිද්ධ වෙනවා. ඒක ඇති වෙන්නේ මේ ගමන් කරන ධාරාවේ ප්‍රබලතාවය අනුව. ධාරාවේ ප්‍රබලතාවය අඩු වැඩි වෙනකොට චුම්බක බලය අඩු වැඩි වෙනවා. එහෙනම් මේකේ චුම්බකයේ ප්‍රබලතාවය අඩු වැඩි වීම සිද්ධ වෙනවා මේකේ ගමන් කරන ධාරාව නිසා. එතකොට මේ ප්‍රාචීරය මේකට ඇදීම සහ දිගහැරීම. මේ ප්‍රාචීරය ඇදීමට සහ දිගහැරීමට ලක් වෙනවා. අන්න ඒ අනුව ධ්වනි තරංගයක් හට ගැනීම සිද්ධ කරනවා. ඒ ධ්වනි තරංගය වර්ධනය කරලා ස්පීකරයේ එළියට. ඔක තමයි මේක තුල සිදු කරන ක්‍රියාදාමය. එමනම් ඔය අපි කතා කරේ 9 වෙනි ප්‍රශ්නයේ B කොටස ගැන තමයි කතා කරේ. එමනම් අපි දැන් 2019 වර්ෂයේ රචනා ප්‍රශ්න 5ම කතා කරලා අවසන්. ඔබ මේ පිළිතුරු ඔබේ පිළිතුරු සමග සංසන්දනය කරන්න ඇති. නැත්නම් ඔබ මේ සිදු කරන ක්‍රියාදාමය අවබෝධ කරගන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් හමු වෙමු. නැවත ආයුබෝවන්.